මේක මම දන්නා තරමින් ඇමරිකන් තානාපතිකාරයාලත් අපි වගේ කීමකින් කියනවා මන්ත්‍රීතුමා මේ වගේ සභාවකට ඇවිල්ලා නොමග යවන්න එපා ජනතාව. මේ වැදගත් නාලිකාවකට ඇවිල්ලා මේක නොමග යවන්න එපා. ඔබතුමාලා MCC කිවිසුම ක්‍රියාත්මක කරන්න හැදුවා. ඕන් වෙනුවෙන් පෙනී හිටියා. තම උදාහරණයකට ගන්නකො කොළඹ වරාය නගරේ තමුන්නාසලා කිව්වා අපි වැරදි විදිහට හැසිරෙවුවා කියලා. අවසානයේ මොකද වුනේ? තවත් අක්කර දෙකක් අක්කර පහක් දෙන්න සිද්ධ වුණා ඇමරිකාවට. ඒ ඔබතුමාලගේ වැරදි කරන්න බැරි වෙනකොට තමයි තමුන්නාසලා කියන්නේ. තමුන්නාසේ මේ රට කරන්න බෑ ඇමරිකාවට කිව්වේ මේ කෑලි අඩු කරන්න බෑ. ඔබතුමාලා ඇමරිකාවට රට විකුණන්න හැදුවේ. අපේ khනිජ තෙල් සම්පත උඩ දෙන්න හැදුවේ. ඒක තමයි ඔබතුමාලා මේ විදිහට වටිනා සම්පත. අපි ස්තුතිවන්ත වෙනවා තාමත් MCC කිවිසුමනේ පෙනී ඉන්නේ කියලා. අනිවාර්යයෙන් ස්තුතියි. ඒක ඔය කියන තත්ත්වයෙන් ඔබතුමාලා ගැන අපිට ඔබතුමාලා මිලේනියම් කෝපරේෂන් කියලා තමුන්නාසලා ජාතික සම්පත් 2010 ඉඳලා 14 දක්වා මේ රට සංවර්ධන වේගය 6.8යි. ඔබතුමාලා අවුරුදු 4ක් රට පාලනය කරා. සංවර්ධන වේගය 3.7 දක්වා පල්ලෑ බැස්සා. ඒක පුද්ගල ආදායම කඩාගෙන වැටුණා. ඉතින් ඒ හින්දා ආර්ථිකය ඔබතුමාලා හසුරුවපැටි පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා මේ රටේ ජනතාවට. අපි මේ තත්ත්වයේ තේරුම් අරගෙන අද නිවැරදිව අරගෙන ආවිල්ලා තියෙනවා. දැන් මේ MCC එක ඔය විදියට හරි ඇයි ඔබතුමාට MCC එක උඩ ඉන්නේ? ඇයි ඔබතුමාට ඉන්න ආණ්ඩුව හදන්න දායක වුණා? ඉන්නකෝ අංගේ ප්‍රශ්න අහනකම් නෑ අහන්න දෙයක් නෑ. අහන්න ඕනේ ඔබතුමා MCC එක අහන්න දෙන්න පොඩ්ඩක් හරිද? MCC එක කොයි ආකාරයකට හරි අහෝසි වෙච්ච එක හොඳයි. යහපාලන ආණ්ඩුවේ මගේ ප්‍රකාශ කරලා දෙන්නකෝ. යහපාලන ආණ්ඩුවේ ඉන්නකොට කොහොමහරි කරලා අයින් වෙච්ච එක හොඳයි. හරිද? ඒකයි. දැන් එහෙම කියන එක පොඩක් ඉන්න. එහෙම තමයි අපි හිටියේ MCC එක විරුද්ධව තමයි හැමදාම හිටියේ. මට කියන්නකො කැබිනට් මණ්ඩලයේ හරි ජනාධිපතිවරයා හරි තීන්දුවක් අරගෙන MCC ආයතන ලියුමක් යවුවාද අපි මේකෙන් ඉවත් වෙනවා කියලා. සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ කොමිෂන් සභාවක් ඕක තමයි ඔයගොල්ලෝ කරන්නේ. ඒක හොයනවා. ඇමරිකාව කරාට මේක මේක විදේශයකට ඉවර වුණාට පස්සේ ඒක හොයනවා. වාර්තාවක් රාජ්‍යය අරගෙන හොඳයි කියලා මේක ඇමරිකාවෙන් හරි මේක නවත්තන්න ඇමරිකාවත් පිළිගත් අපෙන් අපි නෑ පුළුවන් තරම් බැලුවා ඇමරිකාවෙන් හරි ඉවත් ඕක විදිහට තමයි වැඩ කරන්නේ. ඔබතුමාලා මේකට වරක් දෙන්න බෑ. කවුද බන්දුල ගුණවර්ධන මොකද කිව්වේ? කැබිනට් මාධ්‍ය ප්‍රකාශය මොකද කිව්වේ? එයා කියන්නේ එයා මෙයා මොකද කිව්වේ? පැහැදිලිව රජය නිල වශයෙන් ඒක ක්‍රියා 103 දක්වා ඡන්ද පහළ බැස්සේ ඒ හින්දා. ඒ හින්දා මේ වගේ තත්වයක් තුල දැන් අපේ මේ ඔබතුමා මතක් කරනවා නාලින්ද ජයතිස්ස මැතිතුමා ඔබතුමාට පෞද්ගලික ගරු කරනවා හොඳ වෘත්තකයෙක්. හැබැයි ඔබතුමා කියන පාර්ලිමේන්තුව ඩෝසර් කෙරුවා කියලා. දැන් මේ ගොඩාක් ලොකු තර්ක අපි ගෙනාවට අපි රටක් විදිහට අපේ දේශීය ව්‍යාපාරිකයව ශක්තිමත් කළා නැහැ. හැදෙන ව්‍යාපාරිකයටත් කුඩු පට්ටම් වෙන්න ගහන එක තමයි අපේ මේ පසුගිය දශක කීපේ පුරාම උනේ. ඒකේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්නේ. අපිට අද වරාය 51% රජයට ඒක පහෙන් විකුණනක හොඳයි 99 පස්සේ දෙකම වැරදි. ඒක ආයෝජනය. ඔබතු එදත් ඒගොල්ලෝ කිව්වේ මේගොල්ලෝ කිය ආයෝජනය කියලා තමයි. මේක ආයෝජනය. හැබැයි ආවේ ඇමතුමා ආවේ විකුණපු දේවල් ගන්නමයි කියලා. අපිට ඉන්න බෑ ජාත්‍යන්තරයේත් මතක ඒක හරි. හැබැයි ඇයි මෙහෙම කිව්වේ? ලංකා ආණ්ඩුවේ විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආගමන විකුණු සියල්ල ආපසු ගන්නවා. කවුද මේ කියන්නේ? මහින්ද රාජපක්ෂ. අනිවාර්යයෙන් ඒක ගන්නවා. ඒකද මේ කරන්නේ. ඒකද මේ කරන්නේ. අදානි නැත්තම් ඒක තමයි කරන්නේ. අදානිලගේ ඔබතුමාලා ගන්නවද? නැත්නම් අදානිලට දෙනවද? හවුල් ව්‍යාපෘතිය. මේ කියන්නේත් ඒකමයි. හවුල් ව්‍යාපෘතිය. එදත් කියන්නේ ඒකමයි. නෑ එන ආපස්සට සිටි ගත්තා. ඉන්දියාවට සිද්ධ වෙන අනිවාර්යෙන් නැව මෙහාට එන්න. හැබැයි ඔබතුමාලා අර රත්තරන් බීජාන කිකිරියගෙන් ඉක්මනට පිටරේ ගන්න මොකද කරේ? බඩ බැලුවා. බඩ බලපෙකයි සිද්ධ වුනේ. ඒ නිසා මුකුත් නෑ. හැබැයි කිකිලිව ආරක්ෂා කරගත්තොත් එහෙම ඒකි බිත්තර දානවා රත්තරන් බිත්තර. එහෙම යන්න ඕන ආණ්ඩුවක්. අපි කිකිලි නේ අපි කිකිලි වෙයි. හොඳයි අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ සුලිය කාලීන දේශපාලන සංවාදය. මේ වන විට රටේ තිබෙනා වූ තත්ත්වය නැත්තම් රට අද සහ හෙට කියන මාතෘකාව යටතේ අපි අද දිනේදීත් වර්තමානයේ තියෙන දේශපාලනික කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මහජන නියෝජිතයන් සිව් දිනකට ශ්‍රී ලාංකීය කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය කාලීන දේශපාලන සංවාදයට ආරාධනා කළා. අපි ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් අද
ආරාධනා කළේ පසු සම්පත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.පී. හේරත් අමාත්‍යතුමාට ඔබතුමා වෙත ගෞරවයෙන් පිළිගන්නවා. ඒත් එක්කම සමග ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මන්ත්‍රීතුමන් ඒත් එක්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමන් ඒත් එක්කම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස. ඔබ සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. සංවාදයේ ආරම්භය සනිටුහන් කරන්නට මම කැමති රාජ්‍ය අමාත්‍ය ටී.බී. හේරත් මැතිතුමන්ගෙන් වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් විදිහට ඔබතුමන්ලාට පැවරෙන වගකීමක් තිබෙනවා. ඒ තමයි මේ රටේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න, ප්‍රතිපත්ති සම්පාදනය කරන්න, ජනතාවගේ කටයුතු වෙනුවෙන් අයට වඩා වැඩි මැදිහත්වීමක් කරන්න. ආණ්ඩු පාර්ශවය වුණාම ඊටත් වඩා වැඩි වගකීමක් පැවරෙනවා ඇමතිතුමනි. නමුත් වර්තමානයේදී චෝදනාවක් එල්ල වෙනවා. අපි කතිකාව පටන් ගමු එතනින්ම. දැන් ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව පසුපස යන, සත්‍ය වෙනුවට අසත්‍යම ප්‍රකාශ කරන, විශ්වාසය වෙනුවට ජනතාවගේ විශ්වාසයෙන් ඈත් වෙන ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා කියන කාරණය. අපි පටන් ගමු එතනින්. ප්‍රසන්න විද්‍යාව මිත්‍යාව සත්‍ය වෙනකොට අසත්‍ය මේව දැකපු යෝග තිබුණා. ඒක ජනතාව මේ කාරණාවටම තමයි පහුගිය ජනාධිපති මැතිවරණෙදී ඒ වගේම පහුගිය මහ මැතිවරණෙදී ඒ මිත්‍යාව පරාජය කරන්න තමයි ජනතාව ඡන්දපොරට ගියේ. මේ මිත්‍යාව පරාජය කරලා රටේ තිබිච්ච මිත්‍යාව දෙබෑ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වුණා. ඒ නිර්මාණය වෙන්න හේතුවක් තිබුණා. මේ රටේ මිනිස්සුන්ට අතීතයේ හොඳට මතකයි. ඒගොල්ලෝ 30 අවුරුදු යුද්ධයක ජීවත් වෙලා මරණ බය ඇතිව ජීවිත ආසාව අත්හැරලා හිටපු යුගය වෙනස් කරන්න තමයි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රට බාර දුන්නේ. මේ බාර දුන්නු රට අර්ථවත් විදිහට ගොඩනගන්නට ගත්ත ක්‍රියාමාර්ගය ජනතාවට අමතක නැහැ. අනිත් එක තමයි 28000ක් තරුණ ජීවිත පූජා කරලා 14000ක් සදාකාලික අබ්බගෑවත බවට පත් වෙලා ගොඩනගපු රට ආසියාවේ ආචාර්යමන්ද දේශයේ හැටියට අපූර්වට ගොඩනගපු රටක ජනතාව ජීවත් වුණා. අන්‍යෝන්‍ය විශ්වාසය, ජාතීන් අතර සමගිය, ආගමික ගැටුම් නැති එකිනෙකාට ගෞරව කරන සමාජයක් තිබුණා. විරැකියාවෙන් තිබිච්ච තරුණයෝ රැකියා ලැබිලා ආර්ථික වටිනාකම් හම්බෙලා පාරවල් ටික හැදිලා වරාය ගුවන් තොටුපොළ හැදිලා ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් පුදුම ආත්ම අභිමාණයෙන් ජීවත් වෙච්ච පිරිසක්. ඒ සමාජය තුළට මිත්‍යාව බොරුව මතු කරලා දැම්මා. දාලා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය ඉවත් කරන්නට අසම්මත විවාහයක් කියලා කියන්න පුළුවන් විදිහේ මත ගණනාවක් එක්ක හිටපුවා ඒකට එක්ක වුණා. ජාත්‍යන්තරයකට සම්බන්ධ වුණා. ඔබට මතක නම් ජෝන් කෙරි ඇමරිකාවේ විදේශ ලේකම්වරයා සෙනෙට් එකට ඉදිරිපත් කරන වාර්තාවක් ඩොලර් මිලියන 672ක් වියදම් කරලා මියන්මාරේ වගේ ඒගොල්ලොන්ට නොගැලපෙන ආණ්ඩු වෙනස් කරන්න කටයුතු කරනකොට ලංකාවේ නමත් කියවෙනවා. ඒක තමයි ජාත්‍යන්තර මැදිහත් වීම. එහෙම කරලා ආණ්ඩුව ගත්තා. ආපහු අවුරුදු 4මාහ කාලය තුල විවිධ ගිවිසුම් රටට ගෙනල්ලා අපේ අනන්‍යතාවය නැති කරලා රට විනාශ කරන්න කටයුතු කරපු හැටි මේ රටේ බුද්ධිමත් ජනතාවට හොඳට වැටහෙනවා. එතන තිබුණේ මිත්‍යාව. එතන තිබුණේ අසත්‍ය. අවුරුදු 4මාරක කාලයක් තුස්සේ මේ රටේ දේශප්‍රේමී නැවත වතාවක් අපිට අහිමි වෙච්ච දේශපාලන කඳවුරන් වෙනුවට වෙනත් අලුත් දේශපාලන කඳවුරක් එවකට පක්ෂේ ජාතික සංවිධායකවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා හදලා මේක අයන්නෙන් හැදුවේ. මේ අයක අයන්නෙන් හැදුවේ. පළවෙනි පියවර තිබ්බේ එහෙම බලයක් තිබුණේ නැහැ. එහෙම තියාපු පක්ෂය ගොඩනගලා ආපහු පහුගිය ජනාධිපති මැතිවරණකොට එතනත් අසත්‍යනේ තිබ්බිපසන්න. ඔබ දැක්කනේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකතුමාට දැන් ද්විත්ව පුරවැසිකම තියෙනවා ඉල්ලන්න බෑ ඡන්දෙ කිව්වා.
ඒක ඇමරිකාව පිළිගන්නේ නැහැ කිව්වා. විවිධ ලිපි ගෙනල්ලා මාධ්‍ය පෙන්වුවා මේ බොරුව අසත්‍ය. අවසානයේ අපේක්ෂකයෙක් හැර ඉදිරිපත් කළ නාම යෝජන දෙලා ඡන්දය යනකොට අයත් කියන මෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනුවත් මේක ජනාධිපතිකම හම්බෙන්නේ. එතනනේ බොරුව තිබුණේ. එතනනේ තිබුණේ අසත්‍ය. ඒකනේ මම කියන්නේ අසත්‍ය දෙබෑ කරලා නැවත වතාවක් මේ රටේ ජනතාව නායකයෙක් පත් කරගත්තා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා බලයට පත් වෙනකොට මේ රටේ තිබුණේ අර යහපාලන ආණ්ඩුවේමයි අවශේෂ හැටියට තිබුණා. අපි ඒ වෙලාවේදීත් ඔබතුමා දැක්කා මේ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විධායක බලයෙන් නැතුව රට පාලනය කරන්න දරපු උත්සාහය. කොරෝනා වදුර චීනෙන් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කරනකොට ඒකට මුහුණ දුන්න හැටි ඔබට හොඳට මතකයි. තාමත් අපූර්වට ඒක කළමනාකරණය කරා. ජාතික විපත්තකින් රට බේරගන්න හැටි කොහොමද කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රය විතරක් නෙවෙයි ආරක්ෂක අංශ පවා උපයෝගී කරගෙන මේ කටයුත්ත කරා. එහෙම කරලා ආපහු මහමැතිවරණයක් තියන්න ඕන වුණා. මොකද පාර්ලිමේන්තුවේ මුදල් පනතක් ගෙන ආපුවහම ඒක අනුමත කරගන්න දෙන්නේ නැහැ. රටේ මහජනතාව වෙනුවෙන් ඔවුන් ප්‍රාර්ථනා කරපු ලෝකයේ ගොඩනගන්නට පාර්ලිමේන්තුවේ මතය සනාථ කරන්න යනකොට පාර්ලිමේන්තුවේ මතය එතන තිබුණේ ගොඩනගන්න හම්බුනේ නැහැ. මහජන මතය ගොඩ නැගුණේ නැහැ. ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා ඔබ දන්නවා මැතිවරණයේ කල් දාන්න උත්සාහ කරලා අවසානයේ නොතිය බැරි හින්දා අගෝස්තු 5 ඡන්දෙ තිබ්බා. 3න් 2ක බලයක් මේ රටේ ජනතාව දුන්නා. ඒකත් අර අවිශ්වාසයේ පදනම් කරගෙන තිබිච්ච ක්‍රමය වෙනස් කරලා මිත්‍යාව යටපත් කරලා සත්‍යය ජයගත්ත වෙලාව. මේ ආණ්ඩුව බාරගත්ත දැන් ආණ්ඩුවක් තියෙනවා ජනාධිපතිවරයෙක් ඉන්නවා රටට ලොකු වගකීමක් තියෙනවා. එක පැත්තකින් මුළු ලෝකෙම ගොඩාගෙන ආපු කොරෝනාවට අපි අබ්බයකට මුහුණ දෙන්න ඕනේ. ඒකට අපි මුහුණ දීලා තියෙනවා. රට ආර්ථිකයේ වටිනාකමක් දෙන්න එකතු කරලා පිටපතටපත් ජනතාව බේරගෙන රට ඉදිරි ගමන නැවත ආරම්භ කරලා තියෙනවා. ඒ වගේ පසුබිමක් තුළ මම විශ්වාස කරන වගකීතු ආණ්ඩුවක් හැටියට අපේ යුතුයකමේ වගකීම මේ වන විට සමාජගත කරලා තියෙනවා. මන්ත්‍රීතුමනි සමගි ජන බලවේගය කියන්නේ වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය. ඔබතුමන්ලාගේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව රටේ ජනතාව කතා බහ කරනකොට බොහෝ වෙලාවට කියවෙන කාරණයක් තිබෙනවා විපක්ෂයේ තාමත් හරියට විපක්ෂයක් විදිහට කටයුතු කරන්නේ නැහැ කියන කාරණය. ආණ්ඩුවේ පැත්තෙනුත් ඔබතුමන්ලාට එල්ල වෙන චෝදනාව තමයි විපක්ෂය කිසිම තර්කයකින් තොරව තර්කානුකූල භාවයකින් තොරව ඔහේ හැම දෙයකම විරුද්ධ වෙවි ඉන්නවා මිසක් ඒ සම්බන්ධයෙන් මේ එකට එකතු වෙලා වැඩ කරන්න ඕන මොහොතක සහායක් ලබා දෙන්නේ නැහැ කියන කාරණය. ප්‍රසන්න මම පළමුවටම ඔබතුමාටත් ඒ වගේම සියත ආයතනට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඉතින් ඔබතුමා මම හිතන්නේ මෙතෙන්දී ප්‍රශ්නයක් පැනගුණා. සමගි ජන බලවේගයක් හැට විපක්ෂයේ කාර්යභාරය සම්බන්ධව අපි සාධනීය තත්ත්වයක් එහෙම නැත්නම් ඊට වඩා තත්ත්වයක් නැහැ කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම බැහැර කරන්න ඕනේ. මොකද වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ අපි ඉතාමත් හොඳින් විපක්ෂයක් හැටියට කොහොමද අපිට විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් නැහැ. අපි අත වශයෙන් මන්ත්‍රීවරු 45ක 50ක විතර වන ප්‍රමාණයක් එක්ක අප ඉතාමත් හොඳින් විපක්ෂයේ කාර්යභාරය කරනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. විපක්ෂය කියන්නේ අපි දන්නා සම්ප්‍රදායිකව ආණ්ඩුවේ තියෙන හැම දෙයකටම විරුද්ධ වෙන එක නෙමෙයි. ආණ්ඩුවේ ජනතාව විරෝධී වැඩපිළිවෙලට අපි විරෝධය දක් කරනවා, අවශ්‍ය තැන්වලදී උද්ඝෝෂණය කරනවා, පාර්ලිමේන්තුවේ හඬ නගනවා. මේ සියලු කටයුතු අපි මෙතෙක් කල ඉතාමත් හොඳින් මේ කෙටි කාලය තුල කරගෙන ආවයි කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊට අමතරව මම හිතන්නේ අපේ රාජ්‍ය අමාත්‍යතුමා ගොඩාක් දේවල් කතා කරුවා. පසුගිය කාල සීමාව තුළදී ඒගොල්ලන්ගේ ආණ්ඩුව පෙරළිච්ච හැටි ඒ වගේ සම්බන්ධව තිබෙච්ච ජාත්‍යන්තර කුමන්ත්‍රණයි නොයෙකුත් ආකාරයේ කරුණු රාශියක් එතුමා ගෙනහැර දැක්වුවා. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ප්‍රසන්න විශේෂයෙන්ම අපි දන්නවා රජයකට සාමාන්‍ය රජයක් ජනතාවාදී රජයක් පෙරලන්න මම හිතන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරවන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි දන්නා තරමින් මේ රටේ ඡන්දය භාවිතා කරන්නේ මේ රටේ ජනතාව. ඒතකොට ජනතාවගේ ඡන්දයෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙච්ච රජයක් බැහැර කරනවා නම් එහෙම නැත්නම් ඉවත් කරනවා නම් පරාජයටපත් කරනවා නම් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මම මේක ප්‍රතික්ෂේප කරනවා මොකද අපි දන්නවා මෙතුමන්ලා කිව්වා ඉතින් අපි ගොඩාක් වැඩ කටයුතු කෙරුවයි කියලා. ඉතින් අපි කියන්න ඕනේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති වුණා. ඊට 2015 කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. අවුරුදු 10ක කාල සීමාවක් තිබුණා මේගොල්ලන්ට මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න සම්බන්ධව යම් කිසි විසඳුමක් ගේන්න. ඒ වගේම ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්කම තිබුණා මේගොල්ලන්ගේ වැඩ කොටස් වලින් මේ රට දියුණු වෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපි මේ රට පාලනය කරනවා කියලා. ඉතින් මේ කරුණු නිසියාකාරව ඉෂ්ට වෙච්ච නැති නිසා තමයි 2015 දී මේ අය ප්‍රතික්ෂේප කරන්න කටයුතු කෙරුවේ.
ඉතින් ඊට පස්සේ අපි දන්නවා 2015 පස්සේ අපි අත්ත වශයෙන්ම අපි ආණ්ඩුව බාරගත්තා. ඒ ආණ්ඩුව බාරගත්තා වුණාට අපි තනිකර එක පක්ෂයක එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන් පිටවගත්ත පක්ෂයක් එහෙම නෙමෙයි. මොකද ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒතකොට අපි ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට අපේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් හිටියා මුලදී. ඒ වගේම අපිට මුලදී හිටියේ සුළුතර ආණ්ඩුවක්. දැන් මෙතුමන්ලා කිව්වා අපිට ජනාධිපතිතුමා පත් වෙලා අවුරුද්දක් යනකම් අපිට වැඩ කටයුතු කරන්න හම්බුනේ නැහැ. මොකද අපිට පාර්ලිමේන්තුවේ බලය තිබුණේ නැහැ කියලා. මම තමුන්නාසලට කියන්න ඕනේ අපි 43ක් වගේ මන්ත්‍රී සංඛ්‍යාවක් අපිට හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වෙනකොට. ඒ අවස්ථානුකූල මම හිතන්නේ ඒ අවුරුද්දක් ඕනේ අපි දින 100කින් මේ රටේ ජනතාවට අතිවිශාල සහන රාශියක් දුන්නා. මම මේ බඩු මිල ගැන කතා කරන මේ දවස්වල නිව්ස්ටේජම ජීවන වියදම ගැන ඒ වෙලාවේ ජීවන වියදම අඩු කරන්න විශාල කාර්යභාරයක් කෙරුවා. විශාල බඩු මේ පාරිභෝගික භාණ්ඩ සංඛ්‍යාවක මිල අඩු කරන්න අපි කටයුතු කෙරුවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නයක් වෙලා තිබුණේ ඉන්ධන මිල අඩු කරන්න අපි කටයුතු කෙරුවා. ගෑස් මිල අඩු කරන්න කටයුතු කෙරුවා. ඒ වගේ නොයෙකුත් ආකාරයේ සහන රාශියක් දුන්නා. මම ඒවා සම්බන්ධ මේ අවස්ථාවේ දිගින් දිගට කතා කරන්න යන්නේ නැහැ. මේ රටේ ජනතාව දන්නවා දින 100ක් වගේ කෙටි කාලයක මේ වගේ සුළුතර ආණ්ඩුවකින් මේ වගේ වරප්‍රසාද ඒ වගේම ජනතාවාදී සහන රාශියක් ලබා දෙන්න අපි කටයුතු කෙරුවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ මොකද විදදාසු ලොකු මැසිවිල්ලක් තිබුණා. ඒකාදී පාලනයකට හුරු වෙමින් ගියේ. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයකට තමයි ඒ කාලේ තල්ලු වෙමින් පැවතුනේ. නමුත් මේ රටේ ලංකාව ඉල්ලුවා අපිට ප්‍රජාතන්ත්‍රවාදී දෙන්න කියලා අපිට නිදහස දෙන්නයි කියලා. ඒක අපි ඇතිකරන්න කටයුතු කරුවා මේ ප්‍රශ්න මැද්දේ වුණත්. ඉතින් මේ අවස්ථානුකූල හැම කෙනාටම උද්ඝෝෂණය කිරීම නිදහස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හඬන ගන්න අද අවස්ථාව මේ හැම එකක්ම අපි අවස්ථානුකූල ලබා දුන්නා. ඒ වගේම මේ රටේ මතයක් තිබුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ඕන නම් මේ රටේ නිලධාරීන්ට ඒ වගේම පොලිස් සේවයට ඒ වගේම අනිකුත් අංශවලට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව දුන්නොත් තමයි මේ රට ප්‍රජාතන්ත්‍රවාදී නිසිපංකට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මට මතකයි මෙතුමන්ලා නොයෙකුත් අවස්ථාවලදී කතා කරුවා ජනාධිපති ධූරය සම්බන්ධව. ඒකාධිපති ගමනට තියෙන හොඳම අවස්ථාව තමයි විධායක ජනාධිපති ධූරය කියලා මට මතකයි 1994 ඉඳන් මෙතුමන්ලා කතා කරුවා. ඉතින් ඒකටත් අපි හිතන්නේ ලොකු මතයක් තිබුණා මේ රටේ. මොකද 2015 ආණ්ඩුව පෙරළන අවස්ථාවේදී ලොකු මතයක් තිබුණා මේ ඒකාධිපති පාලනයකට පාර කපන මේ ජනාධිපති ධූරය බලතල හිමි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ස්තුති කරන්න ඕනේ. එතුමා සුව කැමැත්තෙන්ම එතුමාගේ බලය අඩු කරන්න කටයුතු කෙරුවා. විනාඩියක් තියෙනවා ඔබතුමාට තව. ඔව් ඒ බලය අඩු කරන්න කටයුතු කෙරුවා. ඊට පස්සේ ආ බලය අඩු කරලා මොකද කෙරුවේ? මොකද කොමිෂන් සභාව ටික ස්ථාපිත කරන්න තීරණය කෙරුවේ බලය සමතුලිත කරන්න ඕනද? පාර්ලිමේන්තුවේ බලය ගේන්නත් ඒ වගේම ස්වාධීනව නිලධාරීන්ට කටයුතු කරන්නත්. ඉතින් අධිකරණයට අපි දැක්ක ඒ දවස්වල තිබුණු බලපෑම් මොනවද කියලා මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ අධිකරණය ස්වාධීන කරන්න කටයුතු කෙරුවා. පොලිසිය ස්වාධීන කරන්න කටයුතු කෙරුවා. ඒ වගේම රාජ්‍ය පරිපාලනය ස්වාධීන කරන්න කටයුතු කෙරුවා. අල්ලසා දූෂණ කොමිෂන් සභාව අපි ගෙනාවා. ඉතින් මේ වගේ සෑහෙන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වුණා. ඒවා යම් අඩුපාඩුකම් ඇති. ඒවා එකපාරට අඩුපාඩුකම් තිබ්බයි කියලා ඉවත දාන එක නෙමෙයි තියෙන කාරණාව. මං හිතන්නේ ඒවා සමදුරටත් ශක්තිමත් කරලා අඩුපාඩු තියෙනවා ඒවා සම්බන්ධව සාකච්ඡා කරලා සර්වපාක්ෂික සමුළුවක් තියලා ඒ අඩුපාඩු ටික සකසගෙන මේ ඉදිරියට ගමන යන්න තිබුණා නම් මං හිතන්නේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් අපිට යන්න තිබුණා. ඒ කියන්නේ ලෝකයේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරනකොට අපිටත් හොඳ මානසික මූණුවරකින් මේ රටේ පරිපාලනය අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරනකොට හොඳ මට්ටමින් ගෙනියන රටක් බවට අපිට ලෝකෙට පෙන්වන්න පුළුවන්කම තිබුණා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මధుර විතානගේ මන්ත්‍රීතුමා විපක්ෂයෙන් එල්ල වෙන චෝදනාවත් ඒ වගේම වර්තමානයේ ජනතාව අතරිනුත් මේ කාරණේ කියවෙනවා. ඔබතුමන්ලා බලයට ආවට කිව්ව කිසි දෙයක් තාමත් කරගන්නට බැරි වුණා කියලා. ජනතාවට සහනයක් ලබා ගන්නට බැරි වුණා. රාජ්‍ය සේවකයෙක් පැත්තෙන් ගත්තොත් දැන් චෝදනාවක් කෙලවෙන විපක්ෂයෙන් මේ උත්සව දීමනාවත් හරියට කළමනා කරගන්නට පුළුවන් කමක් නැහැයි කියලා. මේ වෙන කාරණා පිළිබඳව කතා බහ කරනවා මිසක් කිව්ව කිසි දෙයක් හරියට තාම සිද්ධ වෙන්නේ නැහැ කියන එක. සන්න බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම ඊටමන්ම අසාර්ථක රාජ්‍ය පාලනයක් කරපු පිරිසක් නියෝජනය කරන විපක්ෂයෙන් අපිට ඉතින් හොඳ සාධනීය ඒ වගේම රාජ්‍ය පාලනයට ශක්තියක් වෙන ඒ වගේම අපිටත් දෙයක් දැනගන්න පුළුවන් ඵල ප්‍රයෝජනවත් දේවල් දැනගන්න ඉගෙන ගන්න මං හිතන්නේ හැකියාවක් නැහැ. මොකද පහුගිය අවුරුදු 5ේදී ඒ ප්‍රගති වාර්තාව බැලුවාම ඒ ප්‍රගති වාර්තාව හොඳද නරකද කියන එක රටේ මිනිස්සු තීරණය කරා. ඒතර ප්‍රගති වාර්තාව නරකට ඉඳලා කට්ටි පැනලා අර ස්කූල් කට් කරා වගේ කැලේ පැනපු
පිරිසකගෙන් අපිට උපදෙස් අවශ්‍ය නැහැ. මොකද හේතුව 2005 දී මුළු ලෝකෙම අභියෝගයට ලක් කරපු වෙලාවක ඒ ත්‍රස්තවාදය නැති කරලා 2014 වෙන විට ලෝකේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් කාර්යක්ෂම ගුණාත්මක රටක් අපි ගොඩනැගුවා. හැබැයි අපි අර ඇමතුමා කිව්වා වගේ මොකද අපේ රට භූගෝලීය වශයෙන් පිහිටලා තියෙන ස්ථානයත් එක්ක අපිට විශාල අභියෝග තියෙනවා. ඒතකොට හොඳ ශක්තිමත් රාජ්‍ය නායකයෙක් මේ රටේ පහළ වුණ නැතිකොට ඒ වගේම රාජතාන්ත්‍රික මට්ටමින් රටවල් එක්ක තියෙන ගනුදෙනු විසඳ ගන්න තරම් ශක්තියක් නොමැති රජයන් බිහි වෙනකොට අපිට ඔය වගේ අඳෝනා ඇහෙනවා. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නෙමෙයි මොකද ඒ කණ්ඩායම් කීපයක් එකතු වෙලා මොකද අර තක්කාලි යකඩනයි ගැලපෙන්නේ නැහනේ ප්‍රසන්න තක්කාලි අඩු ගන්න උඹල කඩයි ගැලපෙනවා. ඒතර එහෙම අර එකින් එකට ගැලපෙන්නේ නැති පෑහෙන්නේ නැති කණ්ඩායමක් රාජ්‍ය පාලනේ බාර ගන්නකොටම ඒක තේරුම් ගන්න ඕන. ඉතින් ඒක පස්සේ දැන් කියන්න බෑ. මොකද ඒ කියපු පොරොන්දු අදහස් අනුව තමයි ජනතාව බලයට පත් කරේ. එතකොට දැන් අපි කතා කරන්නේ මේ රූපවාහිනී වාද විවාදවල අපි අවුරුදු ගාණක් මම හිතන්නේ මේ අපි සියලු දෙනාම තර්ක කරනවා විවිධ අදහස් දානවා. හැබැයි අපි සමාජයක් විදිහට රටක් විදිහට අපි මේ රටේ අපේ ප්‍රගතිය මොකද්ද? අපි මොනවද කරන්නේ? අපි කොහෙද ඉන්නේ දැන්? අපි අතීතයෙන් ඉගෙන ගත්ත පාඩම් එක්ක අපි කොතනටද යන්න ඕන කියන ඉලක්කය තමයි අපි අඳුන ගන්න. මොකද විශේෂයෙන්ම අද තිත්ත වුණත් ඇත්ත මුළු ලෝකෙටම විසඳුමක් නැති බලවත් අර්බුදයකට අපි සියලු දෙනා මුහුණ පාලා තියෙනවා. ඒක විපක්ෂයද ආණ්ඩු පක්ෂයද කොළ පාටද නිල් පාටද රතු පාටද ත්‍රස්තවාදී කණ්ඩායමටද අන්තවාදයටද හැම කෙනාටම පොදුයි. ඒතර මේ විසඳුමක් නැති ඒ වගේම බලාපොරොත්තු තියාගන්න බැරි විදිහට සමාජය රටවල් සමාජය කඩා වැටිලා මහා බලවතුන් යයි කියාගන්න පිරිස් අද අන්තිම අසරණ තත්ත්වයට පත්වෙච්ච වෙලාවක අපි 2019 නොවැම්බර් මාසේ ගත්තෙත් කොරෝනා විතරයි ඒ වෙලාවේ රාජ්‍ය පාලනය නැතුණා. අනිත් ඔක්කොම රෝග ව්‍යාධි නරකාදිත් එක්ක තමයි රාජ්‍ය පාලනය අපි බාරගත්තේ. ආර්ථිකයේ බිඳුවටම කඩා වැටිලා ඒ වගේම රාජ්‍ය ජාතික ආරක්ෂාව ජනතාවගේ ඒ සීලම සිතුම් පැතුම් බිඳවට්ටපු මහා දරුණු ඛේදවාචකයකට රට වට්ටපු තැනකින් අපි පටන් ගත්තේ. හැබැයි ඒ රට ක්‍රියාත්මක කරනකොට කොරෝනාවත් හැදුණා. හැබැයි අපි කොයිම වෙලාවකවත් ඒ කොරෝනා තිබුණා කියලා මේ අපේ ජනතාවගේ බලාපොරොත්තු අපි මේ ඉෂ්ට කරන්න මැලිුණේ නැහැ. මොකද හේතුව රාජ්‍ය නායකත්වයේ ඉතාමත්ම ශක්තිමත්ව රට පාලනය කරනකොට රාජ්‍ය නිලධාරියාගේ සිට සියලුම පුරවැසියෝ මේ රාජ්‍ය පාලනය ගැන විශ්වාස කරලා විශාල කැපවීමක් කරා. එතකොට ඔබ සියලුම ඔබ ආයතන වලට පසුගිය දිනක මේ මාධ්‍ය නියෝජනයක් නිකුත් කරා මුදල් අමාත්‍යාංශය. මේ මුදල් අමාත්‍යාංශයේ තියෙන අපේ රටේ ප්‍රගති වාර්තාව. ලෝකේ අපි බැලුවා සංසන්දනය කළා ලෝකේ කිසිම රටක මේ වගේ ප්‍රගති වාර්තාවක් නැහැ. තුන්වන කාර්තුව වෙන විට 131ක ආර්ථික වර්ධන වේගයක් එක ප්‍රගති වාර්තාව. එතකොට 2019 තුන්වන කාර්තුව වෙනකොට ආර්ථිකයේ වැටිච්ච තැන මේකේ පෙන්නලා තියෙනවා. එතකොට කොරෝනා නැහැ. 2019 තුන්වන කාර්තුව වෙනකොට කොරෝනා නැහැ. හැබැයි ආර්ථිකයේ ඒ සංසන්දනයත් එක්ක බැලුවන් පස්සේ අද අපි මේ අභියෝගات එක්ක මිනිස් ජනතාවට ලොකු බලාපොරොත්තුවක් එක්ක අපි රට ඉදිරියට ගෙනිලා තියෙනවා. මොකද මේ වෙලාවේදී මේ අභියෝග ජයගත්තේ අපි එදා 2019 තුන්වෙනි කාර්යය වෙනකොට රට සම්පූර්ණයෙන්ම කාර්යක්ෂමයි. වැඩ කරන පැය ගාන අඩු වෙලා නැහැ, සංචරණ සීමා නැහැ, සෞඛ්‍ය නීති නැහැ. රටේ සියලුම සමස්ත ජනතාව වැඩ කරන ජනතාවක් බවට පත් වෙනවා. හැබැයි අපි 2020 තුන්වෙනි කාර්යය වෙන විට පැය ගාන අඩුයි. විශාල බාධක තියෙනවා. අමුද්‍රව්‍ය නැහැ. ඒ වගේම ප්‍රවාහන අපහසුකම් තියෙනවා. ඒ කියන්නේ ගුවන් නාවක ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණ අකර්මණ්‍ය වෙලා ඒත් අද අපි ලෝකයටම අභියෝගයක් කරන්න පුළුවන් තැනට මේ පුංචි රට ගෙනල්ලා තියෙන. ඒ ඇවිල්ලා නිවැරදි නායකත්වය ඒ වගේම රාජ්‍ය නායකත්වය කෙරෙහි ජනතාවගේ විශාල විශ්වාසය බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ වර්තමානයේ
තිබෙනා වූ කරුණු කාරණා විශේෂයෙන්ම රට අද සහ හෙට මාතෘකාව යටතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා අපි පෞගේ ආණ්ඩු කාලේ නම් දැක්ක ඔබතුමා පාර්ලිමේන්තුවේදී බොහොම කරුණු කාරණා වෙනුවෙන් සාධනීය පෙනී හිටපු මහජන නියෝජිතයෙක් බවට. නමුත් වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජාතික ජනබල වේගය තුල තියෙන වූ කියවීම අපිට පාර්ලිමේන්තුවේදී නම් දකින්න ලැබෙන්නේ ගිය ආණ්ඩුවට වඩා බොහොම අඩු මන්ත්‍රී ප්‍රමාණයකින්. නමුත් ඔබගේ කාර්යභාරය අනුව ඔබට කියවීම අනුව වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය කොහොමද දකින්නේ? ප්‍රසන්න ඔබටත් සියත නාලිකාවටත් බොහොම ස්තුතියි අපිට ආරාධනා කිරීම ගැන. ආණ්ඩුව පත් වෙලා මාස 4ක් ගත වෙලත් නැහැ යන්තම් මාස 4 සම්පූර්ණ වෙන්නේ. හැබැයි එළියට බහලා බැලුවාම අපිට පේනවා ඡන්දය දීපු ජනතාව තුළම ආණ්ඩුව සම්බන්ධයෙන් තිබෙන ප්‍රතිචාරය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඩෝසර් කරගෙන යන්නේ පාර්ලිමේන්තුව අවැදගත් තැනක් බවට පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ තවදුරටත් විදග්ධ කතා අහන්න පුළුවන් තැනක් බවට පත් වෙන එකක් නෑ. වැඩ කරනවා නම් ජනාධිපතිවරයාට ඌමනා තරම් බලයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් වඩා වැඩි බලයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ 3/2 බලයක් තියෙනවා. ඉතින් දැන් වැඩ නොකර ඉන්න හේතුවක් නෑ. සාමාන්‍යයෙන් ඉතින් ආණ්ඩු බලය ගත්ත කවුරුත් ඔය විදිහට තමයි කතා කරන්නේ. දැන් අපි මధుර විතානගේ මන්ත්‍රීතුමා කිව්ව ආර්ථික වර්ධන වේගය. ඔක ඉතින් අලුත් කතාවක් නෙවෙයි. හැමදාම අපි කියලා තියෙනවා දල ජාතික නිෂ්පාදනය මෙච්චරකින් වැඩි වුණා. ඒක පොඩි ආදායම මෙච්චර වැඩි වුණා කියලා. හැබැයි ඔබ දකින්නේ නැති මේ රටේ ජනතාව දකිනවා මේ සතියන්ත පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා මේ කොවිඩ් වෙනුවෙන් එන්නත මිලදී ගන්න ආණ්ඩුව රුපියල් බිලියන 10ක් ලෝක බැංකුවෙන් ණයක් ඉල්ලනවා. ඒක ADB එකෙනුත් ඒ වගේම යුරෝපියන් යුනියන් එකත් ඉල්ලනවා. සෝරි රුපියල් බිලියන 10ක් හරිද? රුපියල් බිලියන 10ක් කියලා කියන්නේ සාමාන්‍ය රුපියල් කෝටි 1000ක් නේ. මේ රටේ ජනතාව සාමාන්‍යයෙන් ආණ්ඩුවට බදු හැටියට එකතු කරලා දෙනවා අවුරුද්දකට රුපියල් බිලියන 1700ක් 904 ගාණක්. කියන්නේ බිලියන 1700ක් 1900ක් බදු හැටියට එකතු කරගන්න ආණ්ඩුවක් මේ වගේ වසංගතයක් ආපු වෙලාවක තවත් බිලියන 10ක් අපිට වැක්සින් එක ගෙන්නන්න ලෝක බැංකුවෙන් ණය වශයෙන් ඉල්ලන්න සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ ණය නොලැබුණොත් මොකද වෙන්නේ? අපේ රටේ ජනතාවට වැක්සින් එක ලැබෙන්නේ නැද්ද? ඊට ගිය ඉරිදා විශේෂයෙන් ඉංග්‍රීසි පුවත්පත්වල මේක වාර්තා වෙනකොට ඊට දවස් කිහිපයකට කලින් ලංකාවේ සිංහල පුවත්පත් සියල්ලම පහේ වාර්තා කළා ආණ්ඩුව විසින් සීනි කිලෝයකට තිබුණු රුපියල් 50 බද්ද 725ක් දක්වා අඩු කිරීම නිසා ආණ්ඩුවට අහිමි වෙලා තිබෙන රජයට අහිමි වෙලා තිබෙනවා රුපියල් බිලියන 10ක්. ඒ කියන්නේ කෝටි 1000ක්. වැක්සීන් එක මිලදී ගන්නට ලෝක බැංකුවෙන් ණයක් හැටියට ආණ්ඩුව මේ වෙලාවේ ඉල්ලන මුදලට සමාන මුදලක් සීනි බද්ද අඩු කිරීම නිසා රජයට අහිමි වෙලා තිබෙනවා. ඕන සතුටු වෙන්න පුළුවන් බද්දක් අඩු කරලා ආණ්ඩුව ජනතාවට සහන දුන්නා කියලා. හැබැයි අඩු මිලට ජනතාවට සීනි හම්බෙලත් නැහැ. රජයට බද්ද ලැබිලත් නැහැ. කාටද වාසිය? වාසි වෙලා තිබෙන්නේ පහුගිය ජනාධිපතිවරණ කාලේ, මහමැතිවරණ කාලේ මේ පක්ෂයට ආණ්ඩු බලය ලබාගත් පක්ෂයට අපි දැක්කේ නම් හෝටල් එක දෙනවා. ඒව අඩු මුදලට දීපු මහා පරිමාණ ව්‍යාපාරිකයෙකුට ඒ ලාභය හැමම ගිහිල්ලා තියෙනවා. ඔකනේ වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ ජනතාව ඡන්දය දීලා ජනාධිපතිවරු අගමැතිවරු ආණ්ඩු පත් කරගෙන අවසානයේ සිද්ධ වෙලා තිබෙන්නේ මේ වගේ වසංගතයක් ආවට පස්සේදී Tamanට මොකක් හරි එල්ලෙන්න තියෙන ළඟම තියෙන වැලක එල්ලෙන්න නම් ඒකට නෙවෙයි ආණ්ඩුවක් හදන්නේ. මිනිස්සු ඡන්ද දෙන්නේ ඒකට නෙවෙයි, මිනිස්සු බදු ගෙවන්නේ ඒකට නෙවෙයි. ඉතින් ආණ්ඩුවට කිසිම හේතුවක් නැහැ මේ වෙලාවේදී මේ Tamanට නැති බණේ කියාගෙන ඉන්න. මම කියන්නේ විශේෂයෙන්ම ගත්තොත් ඔබ දන්නවා මේ රටේ දැන් අපි බලය ගත්තේ නැහැ කවදාවත් අපි ආණ්ඩු පිටවලා නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රටේ ජනතාව බලය දෙනකොට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගුවක් හැටියට පොජ්ජන පෙරමුණ එන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මේ රටේ ජනතාවගේ තිබෙන අදහස මොකද්ද?
ඒ තමයි 1956 බණ්ඩාරනායක මහත්මයා ආණ්ඩුව හදනකොට ආණ්ඩුව හදලා එතුමා විදේශිකයන් සතුව තිබුණු ආයතන සමාගම් පවර ගත්තා. ෂෙල් ගෑස් එක පවර ගත්තා. තෙල් ටැංකි ටික පවර ගත්තා. බණ්ඩාරනායක ගුවන්තොටුපළ පවර ගත්තා. ඒ නිසා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ආවොත් ජාතික සම්පත ආරක්ෂා කරනවා විකුණන්නේ නැහැ කියලා. ඒවෙන් තමයි රට ආදායමක් ආවේ. භාණ්ඩාගාරේ පිරෙන්නේ ඒවෙයි. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද කොළඹ වරායේ සේවකයන්ට පක්ෂ ભેදයකින් තොරව පාට බැල උද්ඝෝෂණ සිද්ධ වෙලා තිබෙනවා. අපට ආදායම් ගේන්න පුළුවන් කොළඹ වරායේ නැගෙන ජැටිය බේර ගන්න. කැබිනට් මණ්ඩලයට ඔක්තෝබර් මාස 22 වෙනිදා කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. රෝහිත අබේගුණවර්ධන වරායේ බාර ඇමතිවරයා මේ වෙලාවේ කියනවා කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. දැන් මේ අපට තිබෙන නැගෙනහිර පර්යන්තයක් දෙන්න යන ඉන්දියාවට. උතුරේ කාලේ හරිද? ඒ කියන්නේ ආදායම් ගේන්න පුළුවන් නිධානය තමයි මේ ඉන්දියාවට පාරන්නේ. ඉතින් එහෙම රටක කොරෝනා වගේ වසංගතයක් ආවට පස්සේ අර රුපියල් කෝටි 1000ක් ඉල්ලගෙන හිඟා කාගෙන අනේක ගැන පුදුම වෙන දෙයක් නැහැ. හොඳයි අපි කතා බහ කරමින් සිටින්නේ වර්තමානයේ රට මුහුණ දී තිබෙනා වූ තත්ත්වය පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයෙන් සහ විපක්ෂයෙන් ඔවුනොවුන්ගේ දැක්මට අනුව කොයි ආකාරයෙන්ද මේ ප්‍රශ්නය පිළිබඳව ඔවුන් සාකච්ඡා කරන්නේ කියලා. අද අපි කතා බහ කරමින් සිටින්නේ වර්තමානයේ අපි රටක් විදියට මුහුණ දී තිබෙනා වූ අභියෝග පිළිබඳව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මේ පිළිබඳව කතා බහ කරන්නට අද අපි එකතු කරගත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මැතිතුමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර විතානගේ මන්ත්‍රීතුමන් විපක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදිත් සංජය මන්ත්‍රීතුමන් සහ ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමන්. රාජ්‍ය මන්ත්‍රීතුමනි බරපතල චෝදනාවක් එල්ල වෙනවා විපක්ෂයේ පැත්තෙන්. අපි ආණ්ඩුවක් විදියට ඔබතුමන්ලා කළමනාකරණයේ පැත්තෙන් බොහොම අසමත් භාවයක් පෙන්눔 කරනවා කියන කාරණා. මට මතකයි COVID-19 සම්බන්ධයෙන් පෞගේ මාර්තු මාසයේ ඉඳලා අපි ප්‍රථම අත්දැකීමට මුහුණ දෙනකොටත් රටේ ජනතාවගෙන් විවිධ පාර්ශව වලින් දානපතියන්ගෙන් යම් ප්‍රධාන ලැබෙමින් අරමුදලක් පිහිටවා ගත්තා. ඊට පස්සේ දැන් අපිට මේ COVID-19 පිළිබඳව කතා බහ කරනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබිච්ච දේවල් තිබෙනවා. ඒ වගේම තවත් වෙනත් අංශවලින් ලැබිච්ච දේවල් තිබෙනවා. මේ සියල්ල කළමනාකරණය කරගෙනත් ආණ්ඩුවක් විදියට 3-2ක බලය තියාගෙනත් විධායක ජනාධිපති ධූරයේ තියාගෙනත් සියල්ලම සන්නද්ධව හිඳමින් ඇයි ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ මේ මූල්‍ය කළමනාකරණය නිසිලස කරගන්නට කියන කාරණය තමයි විපක්ෂයෙන් එල්ල වෙන්නේ. අපිට එන්නත ගන්නත් ලෝකෙන් ණය එල්ලන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රසන්න ආර්ථික කළමනාකරණය මෙච්චර බාධක රාශියක් මැද්දෙන් කරපු දිහ බැලුවහම ඉතින් අපි මුළු ලෝකෙම ආර්ථික වර්ධන වේගය සමස්තය කරලා ගත්තාම ඍණ 4.2යි. එතකොට ලංකාව දෙවෙනි කාර්තු වෙනකොට මුළු ලෝකෙත් එක්ක සංසන්දනය කරනකොට අපි ඍණ 16ට ගියා. හැබැයි තුන්වෙනි කාර්තු වෙනකොට අපි ධන 1.6 දක්වා ආර්ථික වර්ධනය ඉහළට ආවා. ඒ ආර්ථික හරියට හසුරුවපු නිසා ලෝකේ ආර්ථික වර්ධන වේගය 4.6යි ඍණ. මේ අපි දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. එයි අර පළවෙනි දෙවෙනි කාර්තු වෙනකොට අපි ඇඳිරි නීතිය දාලා කොරෝනා වර්ධනයෙන් මුළු රටම කොරන්ටයින් වලට මුහුණ දුන්නා. ආර්ථික සම්පූර්ණයෙන්ම ඇත්තටම කඩාගෙන වැටුණා. නමුත් ඉන් අනතුරුව ඒ තුන්වෙනි කාර්තු වෙනකොට රටේ වර්ධන වේගය ඉහළට අරගෙන ආවා. ඒ රජයේ නිවැරදි කළමනාකරණය හින්දා තමයි එතනට එන්න පුළුවන් වුණේ. අනිත් එක දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා මතක් කරනවා බිලියන 10ක් ගැන. හැබැයි කොරෝනා වදුරක් ගැන මුළු ලෝකෙම නැති වෙලාවක අපි ආණ්ඩුවක් අරගෙන ආපහු නැවත කොරෝනා වදුර ඇවිල්ලා ආපහු රාජ්‍ය බලය නැති වෙලාවේ තනියම ජනාධිපතිතුමා රට පාලනය කරන කාලේ ඉඳලම කොරෝනාවෙන් බේරගන්න විශාල මුදල් ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් වීදම් කරා. රුපියල් මිලියන 70000ක් මේ වෙනකොට ඊටත් වඩා වැඩි මුදල් ඒ කොරෝනා වදුරින් ජනතාව මුදවා ගන්න, ඔවුන්ට අවශ්‍ය රැකවරණ දෙන්න, ආහාර ටික දෙන්න, රුපියල් 5000 දෙන්න, බඩු මල්ල දෙන්න මේ විශාල මුදලක් වියදම් කරා. ඒ වගේම පරීක්ෂණ කරන්න අවශ්‍ය මුදල් විශාල ප්‍රමාණයක් වෙන් කරලා දුන්නා. නිසා කොරෝනා වදුරට මුදල් වෙන් කරලා ආර්ථික කළමනාකරණය හරිතනට අරගෙන ආවේ කියන එක අපි මතක් කරන්න ඕනේ. අනිත් එක සුජිත් මන්ත්‍රීතුමා අපිට මතක් කරා ජාත්‍යන්තරයේ මේකට හවුල්ුනේ නැහැ. ආණ්ඩු පෙරලන්න කියලා හවුල් වුණා. ඒ හින්දා MCC කිව්සුම අරන් ආවේ.
MCC ගිවිසුම අරන් ලංකාවේ ඉඩම් වල අයිතිය ඇමරිකාවට පවරන්න කටයුතු කරපු විදිය ජාතික සම්පත් ඕන්ට බාර දෙන්න සූදානම් කරපු විදිය බිලියන 480ක් වෙනුවෙන් ඩොලර් මේ රට පාවා දෙන්න කටයුතු කරපේ හොඳට දැක්කා. අමතුනි මොහොතක් දෙන්න. ඔබතුමන්ලාට මේ සම්බන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් හෝ ප්‍රශ්නයක් යොමු කරන්නට අවස්ථාව තිබෙනවා මේ වටේදී. දැන් ඒ නිසා තමයි මේ අර දමුණුව මේ තැනට බලයට පත් කරන්න කටයුතු කරපු ජාත්‍යන්තර උදව් කරන්න තමයි MCC ගිවිසුම ගෙනාවේ. දැන් අපේ ආණ්ඩුව ඒ ගැන විමර්ශනයක් කරලා කල්පනා කරලා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දැම්මා. දැන් MCC ගිවිසුමක් අය මේ රට ඇති කරන්න අත්සන් කරන්නේ නැහැ. හොඳයි. දැන් ඔබතුමාට ඒක කරන්න හැකියාවක් නැහැ. මොකද MCC ගිවිසුම සම්බන්ධව ඔය කියන තත්ත්වය භයානක නැහැ. ඔබතුමාලා බිල් එක මැව්වා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ ජනාධිපති වෙල්ලෙත් MCC එක තමයි මං හිතන්නේ මේ රටේ ජනතාවට කිව්වේ මේක ඇමරිකාවෙන් ඇවිල්ලා මේ රට අයිති කරගන්න මේ රට දෙකට බෙදලා ඉවරලා වෙනම කෑල්ලක් ගන්න ඒ වගේ අනාදි වශයෙන් මං හිතන්නේ සෑහෙන දේවල් ටිකක් මේ රටේ ජනතාවට කිව්වා. ඒ කියපු නිසා තමයි ජනතාව සමහර එක්තරා දුරට මේක පිළිගත්තා. ඊට පස්සේ මේ බලය ලැබුණට පස්සේ තමුන්නාසලට ඕන වෙලා තිබුණා මේක කොහොම හරි ක්‍රියාත්මක කරන්න. මේක මම දන්නා තරමින් ඇමරිකන් තානාපතිකාරයාලත් අපි වගේ කීමකින් කියනවා මන්ත්‍රීතුමා මේ වගේ සභාවකට ඇවිල්ලා නොමග යවන්න එපා ජනතාව. මේ වැදගත් නාලිකාවකට ඇවිල්ලා මේක නොමග යවන්න එපා. ඔබතුමාලා MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න හැදුවා. ඕන් වෙනින් පෙනී හිටියා. තම උදාහරණයකට ගන්නකො කොළඹ වරාය නගරේ තමුන්නාසලා කිව්වා අපි වැරදි විදිහට හැසිරෙවුවා කියලා. අවසානයේ මොකද උනේ? තවත් අක්කර දෙකක් අක්කර පහක් දෙන්න සිද්ධ වුණා ඇමරිකාවට. ඒ ඔබතුමාලගේ වැරදි කරන්න බැරි වෙනකොට තමයි තමුන්නාසලා කියන්නේ. මේ රට කරන්න බෑ ඇමරිකාවට වෙලා මේ කෑලි අඩු කරන්න බෑ. ඔබතුමාලා ඇමරිකාවට රට විකුණන්න හැදුවේ. අපේ khනිජ තෙල් සම්පත උඩ දෙන්න හැදුවේ. ඒක තමයි ඔබතුමාලා ඒ විදිහට වටිනා සම්පත. අපි ස්තුතිවන්ත කරනවා තාමත් MCC ගිවිසුමේ පෙනී ඉන්නේ කියලා. අනිවාර්යයෙන්. ඒක ඔය කියන තත්ත්වයෙන් ඔබතුමාලා ගැන අපිට ඔබතුමාලා අපේ ස්ථාවරය අපි මිලේනියම් කෝපරේෂන් කරලා තමුන්නාසලා ජාතික සම්පත් විකුණන්න හදපේදී සිංහරාජ අඩවි කොහොමද කියලා දැන් වරාය විකුණන එකෙන් අපිට පේනවා මේ රටේ මිනිස්සු වරාය නැගිටින ජැටිය විකුණන එකෙන් අපිට හොඳට පේනවා තමුන්නාසලාගේ දේශීය ස්වභාවය. ආර්ථිකයේ කඩාගෙන වැටුණා. මේ රටේ ජනතාවට කියලා ආපු දේවල් දැන් මේ ආපු ගාම්ම සැංගිලාකට එහා පැත්තේ ඉඩම වික්කා. අපි මේ 2010 ඉඳලා 14 දක්වා මේ රට සංවර්ධන වේගය 6.8යි. ඔබතුමාලා අවුරුදු 4ක් රට පාලනය කරා. සංවර්ධන වේගය 3.7 දක්වා පල්ලෑ බැස්සා. ඒක පුද්ගල ආදායම කඩාගෙන වැටුණා. ඉතින් ඒ හින්දා ආර්ථිකය ඔබතුමාලා හසුරුවපැටි පිළිබඳව හොඳට අවබෝධයක් තියෙනවා මේ රටේ ජනතාවට. අපි මේ තත්ත්වයේ තේරුම් අරගෙන අද නිවැරදිව අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ MCC එක ඔය විදියට හරි ඇයි ඔබතුමාට MCC එක උඩ ඉන්නේ? ඇයි ඔබතුමාට ඉන්න ආණ්ඩුව හදන්න දායක වුණා? ඉන්නකෝ ප්‍රශ්න අහනකම් නෑ අහන්න දෙයක් නෑ. අහන්න ඕනේ ඔබතුමා MCC එක අහන්න දෙන්න පොඩ්ඩක් හරිද? MCC එක කොයි ආකාරයකට හරි අහෝසි වෙච්ච එක හොඳයි. යහපාලන ආණ්ඩුවේ මගේ කතාව පොඩ්ඩක් දෙන්නකෝ. යහපාලන ආණ්ඩුවේ ඉන්නකොට කොහොමරි කරලා අයින් වෙච්ච එක හොඳයි. හරිද? ඒක හරි. දැන් එහෙම කියන එක නෑ පොඩ්ඩක් ඉන්න. එහෙම තමයි අපි හිටියේ MCC එක විරුද්ධව තමයි හැමදාම හිටියේ. මට කියන්නකො කැබිනට් මණ්ඩලයේ හරි ජනාධිපතිවරයා හරි තීන්දුවක් අරගෙන MCC ආයතන ලියුමක් යවුවාද අපි මේකෙන් ඉවත් වෙනවා කියලා. මොනවද ඔබතුමා මේ කියන්නේ? මම අහන්නේ දැන් සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ කොමිෂන් සභාවක් ඕක තමයි ඔය කරන්නේ. ඒක තමයි ඔය වෙනවා. ඇමරිකාව මේක විදේශයකට ඉවර වුණාට පස්සේ ඒක හොයනවා. වාර්තාවක් රාජ්‍යය අරගෙන හොඳයි කියලා මම ඒකයි. ඇමරිකාවෙන් හරි මේක නවත්තන්න ඇමරිකාවත් පිළිගත්ත අපෙන් අපි ඉවත් පුළුවන් තරම් බැලුවා ඇමරිකාවෙන් හරි ඉවත් කරන්න ඕක විදිහට තමයි වැඩ කරන්නේ. ඌක නෙවෙයි. ඔබතුමාලා මේකට වරක් දෙන්න බෑ. කවුද බන්දුල ගුණවර්ධන මොකද කිව්වේ? කැබිනට් මාධ්‍ය ප්‍රකාශය මොකද කිව්වේ? එයා කියන්නේ එයා මෙයා නෑ මොකද කිව්වේ? පැහැදිලිව රජය නිල වශයෙන් ඒක ක්‍රියාත්මක කරලා තියෙනවනේ. හොඳයි නෑ MCC එක තීන්දුවක් ගත්ත එක හොඳයි එහෙම නොදෙන්න. ඒකයි. අපි විරුද්ධ නෑ ඒකට. මොකද යහපාලන ආණ්ඩුව දැන් දායක වුණානේ. අනිත් එක මන්ත්‍රීතුමා මතක් කරා දුයිචිත් මන්ත්‍රීතුමා දැන් අපි අධිකරණය ගැන ඔබතුමා අධිකරණ ස්වාධීනත්වයක් කොමිෂන් සභාව ගැන කතා කරා. ඔබතුමාලා කොමිෂන් සභාව අධිකරණ ගැන තවුන්නාන්සේ මතකනේ ඔබතුමාගේ ආණ්ඩුවේ තිලක් මාරපන ඇමතිතුමා අධිකරණ ඇමතිකමෙන් ඇයි ඉල්ලාසුනේ? ඊගාවට විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මේ දේශපාලන උවමනාවල් ඉටු කරන්න බැහැ කියලා ඇයි ඉල්ලාසුනේ? ඒ ඇඟිලි ගහilla ආණ්ඩුව ඇඟිලි ගහුවා ඒකට. ඊළඟට FCID එකේ මෙහෙවපු රවි විද්‍යාලංකාර මහත්තයා මොකද කිව්වේ?
දේශපාලන අරමුණු වෙනුවෙන් මේක පෙනී හිටියයි කියලා කිව්වා. මේ ප්‍රසිද්ධ කරපු ප්‍රකාශ ඔබතුමා දිල්රුක්සි ඩයස් ගැන පත් කරපු අල්ලස් දූෂණ කොමිසම ගැන කතා කරා. මොකද්ද දිල්රුක්සි ඩයස් කිව්වේ? එතුමිය මේ නීති ඕන විදිහට නමන්න හදන්න පුළුවන් කිව්වා. පොලිස්පතිතුමා නීතිය නැමුවා. ඒ කාලේ තමුන්නාන්සේගේ නීති ආධිපත්‍ය කාලේ තිබුණේ නැහැ. නීතියේ ස්වාධීනත්වය තිබුණේ නැහැ. කොමිසම් සභාව හරියට තිබ්බනම් ඒක එහෙම වෙන්න ඕන. සුහද ගම්ලත් මහත්තයා හිටපු සොලිසිටර් ජෙනරාල්තුමා මොකද්ද කිව්වේ? අනුර රනිල් රාජිත පාටලි මේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාගේ නිල නිවසේ අරලියගහ මන්දිරේ කමිටුවක් තිබුණා. අනුර කවුද අනුර කියලා කියන්නේ? ඒ තමයි අනුර දිසානායක. මේ කණ්ඩායම් එකතු වෙලා චෝදනා හදලා අපේ රට ගොඩනගන්න කටයුතු කරපු දවියන් හිරේ ගෙනියන්න කරපු වැඩ පිළිවෙල කොච්චර වැරදිද? මේ කරපු රාජකාරියට පව් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා අපි ජනතා විමුක්ති පෙරමුණ 3ට බැස්සේ 103 දක්වා ඡන්ද පහළ බැස්සේ ඒ හින්දා. ඒ හින්දා මේ වගේ තත්වයක් තුළ දැන් අපේ මේ ඔබතුමා මතක් කරනවා නාලින්ද ජයතිස්ස මැතිතුමා ඔබතුමාට පෞද්ගලිකව ගරු කරනවා හොඳ වෘත්තකයෙක්. හැබැයි ඔබතුමා කියන පාර්ලිමේන්තුව ඩෝසර් කෙරුවා කියලා. බලන්න දැන් මේ මෙතන නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයා මේ රටේ පශු සම්පත් භාර ඇමති කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත ඇමතිවරයා. ඇයි මෙහෙම කෑලි වලට කඩලා වගකීම් පැවරුවේ? ඒ තමයි ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව කැබිනට් ඇමතිවරුත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. මේ සියලුම විෂයන් වෙනස් කරලා කුඩා කරලා බලය පවරලා වැසිසය දීලා මුදල් දීලා වැඩ කරන්න හැදුවා. ඒ කාරණාව දැක්කම ඔබතුමා කියනවා දැන් ඒක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඩෝසර් කරනවලු. ඉස්සර ඩෝසර් කරා ඇයි ඔබතුමාට මතකයිනේ එක්සත් ජාතික පක්ෂේ ජනාධිපතිවරු ඉල්ලාසේ ලියුම් අරගෙන තියාගෙන හැටි. ඒ නිසා මේ වගේ තත්වයක් තුළ තමුන්නාන්සේට මතක් කරන්න ඕනේ පැහැදිලිවම. ඒ විතරක් නෙමෙයි නැගෙනහිර ජැටිය ගැන කිව්වා. ඔබතුමාලා හම්බන්තොට වරාය විකුණනකොට යහපාලන ආණ්ඩුවේ හිටියා. වෙහෙර ගෙලපු එකාට අග්ගලගෙඩිය කජ්ජද්ද කිව්වලු. ඒ වගේ තමයි තමුන්නාන්සේලා දැන් කතා කරන්නේ. මේක අවුරුදු 35කට ඉන්දියාවත් එක්ක එකතු වෙලා වරාය එක්ක ආයෝජනය කරන්නේ. තමුන්නාන්සේලා ඒක දකින වෙනත් විදිහකට. හැබැයි හම්බන්තොට වරාය ගැන තමුන්නාන්සේලා කතා කරන්නේ නැහැ. ඒ හින්දා පැහැදිලිව තේරුම් ගන්න. අපි ඉන්න ඕන තැන කොතනද කියලා උද්ඝෝෂණ නම් කරන්න බැරි. අරලියගහ මන්දිරේ ඒක උද්ඝෝෂණයයි එකතු වීමෙන්ද එළියට ඇවිල්ලා ඒක උද්ඝෝෂණය. අදත් කරන්නේ තමුන්නාන්සේලා ඒක. හොඳයි සුජිත් සන්දේ මන්ත්‍රීතුමනි දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් වර්තමානයේ විපක්ෂය දැන් ඔබතුමන්ලා ඒ කාලේ ආණ්ඩුව කරනකොට හිටියේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට එකතු වෙලා. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ගිහිල්ලා සමගි ජන බලවේගය පිහිටවලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා හිටපු ජනතාවගෙන් ඒ පක්ෂයේ සම්බන්ධයෙන් තිබෙනා වූ යම් අප්‍රසාදයන් නිසා ඔබතුමන්ලා වෙනම කණ්ඩායමක් විදියට ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත් වෙනවා. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා ආපු සමගි ජන බලවේගයේ MCC ගිවිසුම මේ රාජ්‍ය සතු දේපල පෞද්ගලීකරණය කිරීම එතකොට ආයෝජකයන්ට බදු සහන යටතේ අවස්ථාවන් ලබා දීම කිසිම රටේ නීතියට අදාළ නොවන විදියට ලබා දීම මෙවැනි කාරණා සම්බන්ධයෙන් දැන් ඔබතුමන්ලාගේ තියෙන ස්ථාවරය මොකක්ද? දැන් අපේ ස්ථාවරය සම්බන්ධව කතා කරුවොත් මේ MCC ගිවිසුම සම්බන්ධව මේක ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙන වෙලාවේ තමයි මේක යෝජනාව ආවේ. මේක ඇත්ත වශයෙන්ම විපක්ෂයේ කියපු තරම බිල්ලෙක් නෙමෙයි. මේක තුලින් ඇත්ත වශයෙන්ම මේක වෙනත් රටවල් වලටත් ඇමරිකාව ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම අපේ ප්‍රවාහන පද්ධතිය සම්බන්ධව සමීක්ෂණයක් කරලා ඒ කටයුතු සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් සම්බන්ධව තිබුණා. ඊට අමතරව තිබුණා රටේ අපි දන්නවා නිරවුල් කරන්න ඕන ඉඩම් අවුරුදු ගාණක් තිස්සේ ඒ ඉඩම් සම්බන්ධව ඉඩම් බැංකුවක් හදලා සම්පූර්ණයෙන් ඉඩම් ටික මැනලා දීමේ ලොකු වැඩපිළිවෙලක් තමයි එතන තිබුණේ. ඒ වගේ මේ කටයුත්ත කරන්න අවශ්‍ය කරන මිල මුදල් ටිකත් ලබා දෙන්න තමයි මේක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා හිටියේ. නමුත් මේක තුල මම හිතන්නේ ලොකු මතයක් මේගොල්ලෝ අපේ දැන්ට ඉන්න ආණ්ඩු පක්ෂය මේ රටේ ඇති කෙරුවා ජනතාව තුළ ලොකු බයක් ඇති කෙරුවා මේ ඇමරිකාව ඇවිල්ලා ඉවරලා මේ තමන්ගේ අපේ ඉඩකඩම් ටික අත්පත් කරගන්නත් ඒ වගේම අර ඉරි දෙකක් ඇදලා පෙන්නවා මේ රට දෙකට කරන්න කරන වැඩපිළිවෙලක් මේ ඇමරිකාවට මේ ඉඩම් ටික ලබා දෙන්න තමයි මේ දෙක කරන්න කියලා ඒක ඇත්ත වශයෙන්ම සමාජගත කෙරුවා. ඒකත් මම හිතන්නේ ජනතාවගේ 80%ක් විතර ඒ කාලෙකී තිබ්බ හැටියට විශ්වාස කෙරුවා. නමුත් මේගොල්ලෝ දන්නා මේකේ සැබෑ තත්ත්වය. මේ ආණ්ඩුව ඇවිල්ලා දැන් මේ මෙතුමන්ලා කියනවා MCC ගිවිසුම අත්සන් කරන්නේ නැද්ද කියලා අපි ඕකට තරම් ඇහුවා. කවුරුත් කතා කරුවේ නැහැ ගැන. ජනාධිපතිතුමා කිව්වෙත් නැහැ, අගමැතිතුමා කිව්වෙත් නැහැ මේක අපි අත්සන් කරන්න කිව්වෙත් නැහැ, අත්සන් කරන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. ඒකට ඇමරිකාව පොඩක් නෑ ඔබතුමා වැරදි මතයක් මේ සමාජගත කරනවා. මොකද මම කියන්නේ හේතුව
ඒ කතා එහෙම කතාවක් ආවට පස්සේ ජනාධිපතිතුමා විශේෂඥ කමිටුවක් පත් කරා මේක අධ්‍යයනය කරන්න. මොකද මේ රාජ්‍යතාන්ත්‍රිකව එළමෙන යම්කිසි අවබෝධතාවයකදී ගිවිසුමක් ගිවිසුම අත්සන් කළ තිබුණේ නැහැ. ඒක තමයි පුළුල් විමර්ශනයක් කරන්න. මොකද නිකන් මේක අර ගොඩින් මඩින් වගේ මේක කරන්න නැහැ කියලා කියන්න බෑ. මොකද ඔබතුමාලා ලොකු ගැටයක් ගුලියක් අමරලා තියෙච්ච නිසා ඒක රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ විසඳන්න විද්වත් වෘත්තික කණ්ඩායමක්. ඒ වෘත්තිකයන්ගේ නිර්දේශ මත තමයි. මොකද ඒ වෘත්තිකයෝ විවිධ දේශපාලන මත තියෙන මේ වෙනකන් මේ නිර්දේශ වලට මොකද වෙන්නේ? නිර්දේශ ක්‍රියාත්මක කරනවාද මේක ප්‍රතික්ෂේප කරනවාද කියලා ඔබතුමාලා අද වෙනකන් කිව්වේ නැහැ. ඔබතුමාලා ඩොලර් මිලියන 10ක් ගත්ත මේකට. ඒක පාර්ශවිකව තීරණය කරුවේ ඔබතුමාලාට මේක 2018 ඩොලර් මිලියන 6.8ක් ගත්තා. 2018 අන්තිමේදී ඩොලර් මිලියන 2. මුලින්ම 6.4 2.6යි. මොනවද ඒ අත්තිකාර මුදලින් කරේ? MCC ට අදාළව ගිවිසුමට අදාළව සල්ලිගත ඩොලර් මිලියන 10ක්. කිසිම මුදලක් කරන්නේ නැහැ. ඉතින් මම දැන් විකටකාධිපතිතුමාට ලියලා දැන් මම විකටකාධිපතිතුමාට ඒක ලියලා තියෙනවා. දැන් මම ඒක සමුදුරට මේ මොකද සියලුම වාර්තා ටික බාර දෙනවා. දැන් මං අහන්නේ ගත්තද නැද්ද? ගත්තේ නැත. ඉතින් ඔබතුමාගේ ඉසතියේ මගෙත් එක්ක රාන් වික්‍රමරත්න මැතිතුමා ගෝ ගත්තා කියලා. රිසර්ච් එකකට ඉතින් අධ්‍යයන වාර්තාවක් සකස් කරන ගත්තා කියලා. ඒක මම ජනතා විදුරම නම් දන්නවා. ඒක ගත්ත එක නේ මම කතා කරන්නේ. මම තුමාද ගත්තද? දැන් හරි ගත්තා කියන එක නේ පස්සේ ඩොලර් මිලියන 10ක්. ගත්තා කියන නේ ප්‍රශ්නේ තියෙන්නේ. මුළු කොටස ගත්තා. ගත්තානේ. ඒකනේ කියන්නේ. හරි ගත්ත එක දැන් පැත්තකින් තියමුකෝ. මම අහන්නේ තමුන්නාසලා මේක ක්‍රියාත්මක නොකරන හේතු ගැන මම හේතු කියන්නේ රටට අයහපත් ඒ හින්දා නෙමෙයි තමුන්නාසලා මේ රටේ ලොකු මතයක් ඇති කරනට පස්සේ මේක ගන්න බැලුවා. පුළුවන් තරම් මේක ගන්න බැලුවා. ඔබතුමා ඌවට සම්බන්ධ නැහැ. ඒක ලොකු අපි සම්බන්ධ නැහැ තමයි. ඔබතුමා දන්නේ නැහැ. ඔබතුමා ඉතින් මේ කමන්නේ ඔබතුමාගේ හරි මම මේ ගැන කතා කරුව නිසා කිව්වේ ඊට අමතරව දැන් ඔබතුමාලා කතා කරා මේ මුදල් වාර්තාවක් ගැන මම හිතන්නේ මధుර විතානගේ මැතිතුමා කිව්වා. මුදල් වාර්තාවක් ගැන කතා කරුවා මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරපු. ඉතින් මේකේ තියෙන හැටියට දෙවෙනි කාර්තු වෙනකොට 16.6ක් ආර්ථික වර්ධන වේගයේ ඍණාගයක් අරන් තියෙනවා. එතකොට ඒ පස්සේ ඔබතුමාලා කියනවා දැන් තුන්වෙනි කාර්තු වෙනකොට ඔබතුමා කිව්වා 130ක වර්ධනයක් තියෙනවා කියලා. එතකොට 101ක වර්ධනයක් තෙන්නුම් කරනවා කියලා ඔබතුමා කියනවා දැන්. 1.6. මට දැන් හිතා ගන්න බැරි දැන් මේ දෙවනි කාර්තුවේ මේ රටේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක මෙච්චර ආර්ථික වශයෙන් ප්‍රපාතයට පල්ලෙහාට වැටලා තියෙන අවස්ථාවක්. ඒ වගේ මැද පෙරදිග අපි දන්නවා අපිට තියෙන විදේශ මේ වාර්තාවල් නම් ඕන තරම් හදන්න පුළුවන්. වාර්තාවල් හදන්නෙත් ඔබතුමාලා පත් කරපු නිලධාරි ටිකනේ. ඉතින් මේවා අපි මීට ඉස්සෙල්ලත් අපි දැකලා තියෙනවා. මට හිතා ගන්න බෑ දැන් මෙච්චර ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්තානයේ විතරනේ අපි ඉන්නේ. අපි ඉස්සෙල්ලා චීනෙට විතරයි දෙවෙනිම හිටියේ. මේ කොහොමද මේ ආර්ථික වර්ධනය වේගය පෙන්වන්නේ කියන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔක තේරෙන්නේ නැහැ ඔබතුමා. තේරෙන්නේ නැත්තේ නෑ. තේරෙනවා. මෙතන මේ වාර්තාවල් හදපු ගැන තමයි අපිට ප්‍රශ්නේ. බොරු වාර්තා ඉදිරිපත් කරනවා. මහා බැංකුව විදිහ ඔබතුමාලා කියන හැටියට මහා බැංකුවේ සමහරක් වෙලා නිලධාරීන්ට ඉල්ලාස්සලා ගියානේ. නිලධාරීන් දාම ඉන්නවනේ අපි අස් කළා නෑ ඒගොල්ලෝ. ඒ නිලධාරීන් සමහරක් වෙලාට ඉල්ලාස්සලා ගියා මේ සමහරක් මේ වාර්තාවල් දෙන්න බෑ කියලා. නෑ මේ ඔබතුමාලා කාලෙත් එක නිලධාරියෙක් අස් වුණා. අවුල් වෙන්න බැරි වෙච්ච උදේ ඔබතුමාලා කාලෙත් එක නිලධාරියෙක් අයින් වුණා. ඉතින් හරි දැන් ඒ ගැන කතා කරන ලෙඩක් නෑ. මට පෙන්වන්න ඕනේ මම දැන් හිතා ගන්න බැරි මොකද මෙච්චර දැන් රට ප්‍රපාතයට යන වෙලාවේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මුළු ලෝකෙම මෙයා තියෙනවා. ආදායම් ඔක්කොම හීන වෙලා තියෙන අවස්ථාවක කොයි ආකාරයෙන්ද මේ අගේ පෙන්වන්න කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක එකක්. ඊට පස්සේ මම හිතන්නේ අපි ගරු ඇමතුමා ප්‍රකාශ කරුවා අපේ මේ තිලක් මාරපන අධිකරණය ගැන කොමිෂන් සභාව ගැන ඔබතුමා කතා කරුවා. ඒ වගේම අධිකරණ කොමිෂන් සභාව ගැන කතා කරුවා. ඊට අමතරව ඔබතුමා කතා කරුවා මේ තිලක් මාරපන අපි හිටපු මේ අධිකරණ ඇමතුමා ඉල්ලා අසුනා කියන මේ නඩු සම්බන්ධව කතා කරන්න ගිහිල්ලා. ඒක එහෙම නෙමෙයි උනේ. එතුමා සදාචාරාත්මක ඉල්ලා අසුනේ මේ ඇවන්ගාඩ් සිද්ධියට එතුමා පෙනී හිටලා තියෙනවා. ඒ නිසා මේකේ නඩුවක් යන අවස්ථාවේදී මම අධිකරණ අමාත්‍යවරයා හැටියට ඉන්න එක සුදුසු නෑ කියලා තමයි එතුමා ඉල්ලා අසුනේ කියලා මම මේ කියන්න ඕනේ. නමුත් මෙතන කිසිම ප්‍රශ්නයක් නෑ. මෙතන මේ රංජන් රාමනායක මැතිතුමාගේ දුරකථන ඇමතුම් සිද්ධිය සම්බන්ධව තමයි මේ සියලුම චෝදනා එන්නේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. තව එකක් ඔබතුමා පිළිගත්ත එක ලොකු දෙයක්. අපි ගරු කරනවා ඔබතුමාට. හොඳයි මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවල් සම්බන්ධයෙන් දැන් මේ අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන් එල්ල කරපු චෝදනාවල් තිබෙනවා දැන් ඇත්තටම
මෙවැනි තත්ත්වයක් තියෙනකොට ඔය කියන සංඛ්‍යාලේඛ වල තියෙන ඒවා පිළිබඳව අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් තිබෙනවාද? එහෙම ආණ්ඩුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව ගත්තාම රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරගන්න විනිවිද භාවයක් ඇති කරගන්නට කොහොමද ආණ්ඩුව කටයුතු කරන්නේ? මෙහෙම ඉතින් ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් එහෙමනම් අපිට කිසිම දෙයක් දැන් අපි ඩවුන් ග්‍රේඩ් කරපු එක ගැන එහෙම නැත්නම් ලෝකයේ තියෙන අනිත් ඒවා ගැනත් අපිට පිළිගන්න බෑ. ඉතින් අපි ඒක ගැන තර කරන නමුත් අපිට දැනට මේ ව්‍යවස්ථාපිත සියලුම සංඛ්‍යාලේඛන ගන්න පුළුවන් රාජ්‍යයක් විශ්වාස කරන ආයතනයනේ මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශය. ඉතින් ඒකේ යම් කිසි ගැටලුවක් තියෙනවා විවේචන තියෙනවා ඒවා ගැන අභියෝග කරනවා නම් ඒක වෙනම තර්ක ගෙනල්ලා මෙන්න මේක නිසා අපි විශ්ලේෂණය කරලා අධ්‍යයනය කරලා දිනවා මේක වැරදි කියලා කියන්න පුළුවන් ඒක එකක්. දැන් ඇත්තටම මම විශේෂයෙන්ම අපේ මේ විපක්ෂයේ නියෝජනය කරන අපේ නියෝජිතයෝ දෙදෙනාට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ දෙදෙනා ඒ කියන්නේ මේ මෙතන තියෙන ප්‍රශ්නය ප්‍රසන්න සමහර වෙලාවට ඒ කරපු වැරද්ද සම්බන්ධයෙන් ඒ තමන් නියෝජනය කරන ඒ දේශපාලන ප්‍රවාහය ආරක්ෂා කිරීමේ යුතුකම වගේම නමුත් අපි දන්න මේ දෙදෙනාම කවදාවත් වැරදි වැඩ නොකරපු කිසිම අබමල් රේණුවක වැරද්දක් කරපු නැති දෙදෙනෙක් විදිහට මම විශ්වාස කරනවා. මොකද මම පාර්ලිමේන්තු නායකයෙක් වුණා මගේ තියෙන දැනුම අනුව. ඒ වගේම දැන් මම කියන්න හදන්නේ දැන් මේ ජනතාවට මුහුණ දීම දැන් මොකද අපි මේක තර්ක කරොත් එහෙම අපිට එළි වෙනකන් තර්ක කරන්න පුළුවන්. නමුත් දැන් ජනතා විමුක්ති පෙරමුණ වුණත් ජනතා විමුක්ති පෙරමුණ නමින් නෙමෙයි මැතිවරණට ආවේ ජාතික ජනබල වේගය කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේක මේ අය එක්සත් ජාතික පක්ෂය මේ ඒක කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අනවබෝධය ප්‍රශ්න තියෙන පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබල වේගය කියලා තමයි ඒ කියන්නේ මූණු මාරු කරලා ආවා. නමුත් බඩු එකයි. ඒ වගේම තමයි දැන් මම කියන්නේ දැන් ප්‍රශ්න ගත්තාම අපිට දැන් සමහර අවස්ථාවලදී අපි දැක්කා කෝප් වාර්තාවේ රනිල් වික්‍රමසිංහව චූදිකිතේ කරේ නැ එක් අවස්ථාවක. ඒ වගේම විවිධ අවස්ථා විවිධ ඒ කාලය තුල විවිධ විවේචන ප්‍රශ්න තිබුණා. නමුත් මම කියන්නේ මෙන්න මේ ඇමරිකාවෙන් නිකුත් කරපු මේ ඇමරිකාවේ අදුරිතානගේ මන්ත්‍රීතුමා ඔය කෝප් කමිටු වාර්තා වෙනකොට මමත් කෝප් කමිටුවේ සමාජිකයෙක්. ඔබතුමාලගේ මන්ත්‍රීවොත් හිටියනේ. ඔව්. ද මොනවා හරි ඔබතුමා කියනවා නම් ඒ සමස්තයක් හැටි ඉදිරිපත් කරපු වාර්තාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම නැති එක අඩුපාඩුවක් කියලා. ඔබතුමාලගේ මන්ත්‍රීවරුන්ට යෝජනා කරන්න තිබුණා. ඔව් යෝජනා කරා දැන් අපි ඇත්තට යෝජනා ඒක අපි දැම්මේ නැත්නම් මොකක්ද දන්නවද? රනිල් වික්‍රමසිංහ තමයි කිව්වේ කියලා දැම්මොත් එහෙම කෝප් වාර්තාවට ඔහුට බලයක් තිබුණා ඒ ක්‍රමවේදය වෙනස් කරන්න මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිතව. ඔහුටත් උවමනා වෙලා තිබුණේ නම දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කිව්වා මම තමයි අර්ජුන මහේන්ද්‍රට කිව්වේ ක්‍රමය වෙනස් කරන්න කියලා. නෑ මන්තුමා නෑ ඒක නෙවෙයි වැඩි. ඒතරදී අපේ විපක්ෂ ඒ කියන්නේ ඒකට කියන්නේ අපේ මොකද ඒකාබද්ධ විපක්ෂය සම්පූර්ණ මේ සම්බන්ධයෙන් බ්‍රයිබරි එකට ගියා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විශාල ජනමතයක් ගොඩ නැගුවා. හැබැයි කොයිම වෙලාවකත් ඒ කියන්නේ මම ඒ කියන්නේ ඔබතුමාට චෝදනා කරනව නෙවෙයි. නමුත් කොයිම වෙලාවකත් රනිල් වික්‍රමසිංහ මහත්තයව මේ මහ බැංකු බැඳුම් කර සම්බන්ධ වංචාවේදී ඉස්සරහට ඇවිල්ලා ඌ ප්‍රධාන චෝදිතයා කියලා කිව්වේ නැහැ. එහෙම ප්‍රකාශ වුණේ නැහැ. ඒක මම මේ වෙනම කතා කරේ මේ කතාවේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම දැන් එතනදී ඔබතුමා දන්නවනේ එක්සත් ජාතික පක්ෂ නීතිඥයෝ තුන්දෙනෙක් පත් කරලා මේක නිවැරදි කිව්ව සිරිකොතෙන්. කොහොම අපි කියලා තියෙනවා. දෙවෙනි ඔබතුමා කිව්වා. මෙතුමා කෝප් කමිටුවේ ඒක චෝදනා කරනකොට කෝප් කමිටුවේ හිටපු කෙනෙක් මම උත්තර දෙන්න. දැන් මට ගොඩක් හරි දැන් අපි හිටපු අයගෙන් අහනවා. ඒක හරි. නමුත් ඉතා පැහැදිලිව ඒක අපි කියන්නේ මොකද අපේ පැත්තෙන් අපි ඉදිරිපත් කරන තර්කය මේක ඔබතුමාලගේ පැත්තේ ඔබතුමාලා ඒක ඒ අවස්ථාව ඔබතුමාලගේ මේ විත්තිවාචක ඉදිරිපත් කරන නමුත් අපි කියනවා පැහැදිලිවම සිතාමතා මෙන්න මේ දේ කරා කියලා. නමුත් අවසානයේ ප්‍රතිඵලය වුණේ මේ කණ්ඩායම් ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ ස්වරීත්වය ආරක්ෂා කරන ඒ වගේම ජනතාව විශ්වාස කරන ඒ ජනතාවාදී බලවේගය රට තුළ නැවත ස්ථාපනය කරන එක වළක්වන්න මේ කණ්ඩායම් ඔක්කොම එකට එකතු වෙලා ඒ විතරක් නෙමෙයි අලුත් පරපුර කියලා කට්ටියක් ආවා. හැබැයි ඒ එකම වෙස්මූණ එක විදිහට දාලා තමයි ආවේ. නමුත් අවසානයේ ප්‍රතිඵලය වුණේ
හම්බන්තොට මිලියන ගාණක් වටින බිලියන ගාණක් වටින දේපල අවුරුදු 99කට 185ක් චීන සමාගමට විකුණන තැනට බදු දෙන තැනට ආවා. හැබැයි අවසානයේ මම මෙන්න මේ කාරණාව කියනවා. මොකද මේ විශේෂයෙන්ම අපි දැන් මේ ගොඩාක් ලොකු තර්ක අපි ගෙනාවට අපි රටක් විදිහට අපේ දේශීය ව්‍යාපාරිකයව ශක්තිමත් කළා නැහැ. හැදෙන ව්‍යාපාරිකයටත් කුඩු පට්ටම් වෙන්න ගහන එක තමයි අපේ මේ පසුගිය දශක කීපේ පුරාම උනේ. ඒකේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්නේ. අපිට අද වරාය 151ක් රජයට ඉතුරු 149 දේශීය ව්‍යාපාරිකයෙක් අපිට හිටියානම් අපිට ශක්තිමත් මේ ජාත්‍යන්තර නාවක ගමනාගමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මොකද මේ වගේ භූගෝලීය පිහිටීමක් තියෙන රටක අපි එහෙම හැදුවේ නැහැ. 30 වසරක යුද්ධෙත් එක්ක රට හදාගෙන දේශීය ව්‍යාපාරිකව හදාගෙන එනකොට තමයි මෙන්න මේ විදිහට රටේ පාලනේ මංකොල්ල ගෑවේ. මංකොල්ල කාලා ඒක නිසා අද අපිට ඉදිරියේදී නැවත වතාවක් හිතන්න වෙනවා. මොකද විශේෂයෙන්ම මේ 2016 දී මලික් සමරවික්‍රම මහත්තයලා ඒ වගේම 2017 දී ඔය මේකේ සම්පූර්ණයෙන්ම තියෙන සාගල රත්නායක මහත්තයලා ඔක්කොම එකතු වෙලා තමයි මෙන්න මේ නැගෙනහිර පාර්ලිමේන්තය විකුණන මේ කූට ගිවිසුමට ආවේ. මොකද සම්පූර්ණ විස්තර මම අරගෙන ආවේ. එතකොට අවසානයේදී අපි අද ඒ සියල්ලම බේරගෙන රාජ්‍ය දේපලකට ඒ කියන්නේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන රාජ්‍ය දේපල ආරක්ෂා කරගෙන රටේ රාජ්‍යයට සම්පූර්ණ පාලන බලය අරගෙන මේ යම්කිසි ව්‍යාපාරයක් කොහොමද ඵලදායීව කාර්යක්ෂම රාජ්‍ය සතු කරමින් කරගන්න යන්නේ කියන එක තමයි අපේ අරමුණ. ඒ වගේම තමයි අපි ඉදිරියේදී මේ රටේ ව්‍යවසායිකව හදන්න ඕන. අපි මොන ආණ්ඩුව වුණත් කරපු වැරදි. මොකද පුළුවන් තරම් අපි බැලුවේ පිට රටවල් වල විදේශ ආයතනම තමයි මේවට සම්බන්ධ කරන්න උත්සාහ. නමුත් මේ රටේ අපි ව්‍යාපාරික හැදෙන දාස මුදලාල්ලා නවලෝකලා ඒ 70 කරන් වල තුල්ලිරිය ඒවෙන් පස්සේ මේ පසුගිය කාලේ අපි මේ රටේ ව්‍යවසායක ඒ වගේ ශක්තිමත් ව්‍යවසායක හැදුවේ නැහැ. මෙච්චර මේ මුහුදු මාර්ගයක අපිට නාවක ව්‍යාපාර සම්බන්ධ ව්‍යාපාර ගොඩනගන්න බැරි වුණා. අපි නංජස් මන්ත්‍රීතුමා මේ දැන් මේ චෝදනාවක් තියෙන්නේ ඔබතුමන්ලත් ඒ පහුගිය ආණ්ඩුවේ හිටියා. හැබැයි පහුගිය ආණ්ඩුවේ සමහරක් කටයුතු වලදී ඔබතුමන්ලා ආණ්ඩුවේ පාර්ශවයක් බවටම පත් වෙලා කටයුතු කරා කියන කාරණේ තමයි මේ ප්‍රසන්න ඔබ හඳුන්වා දීම වැරදි. පහුගිය ආණ්ඩුවේ අපි හිටියා කියන එක. අපි ආණ්ඩුවක හිටියේ නැහැ. අපි මේ රටේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩුවක හිටියා නම් හිටියේ 2004 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක ජනාධිපතිතුමිය අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමත් එක්ක සන්ධාන ආණ්ඩුවේ ඇමතිකම් 4ක් අරගෙන හිටියා. ඒකේ වෙච්ච දේවල් අපි ඇමතිකම් කරපු වෙච්ච දේවල් අපි බාර ගන්නවා. නැත්තම් මේ ආණ්ඩුවක අපි හිටියේ විපක්ෂ හිටියේ. ඒ වගේම දැන් ඔබ දන්නවා දැන් අපේ මදුරුයි තානාගේ මන්ත්‍රීතුමාත් අවසන් කරපු තැන මම පටන් ගන්න. දූපතක් හැටියට අපිට තිබෙන වටිනාම සම්පත් තමයි අපේ මේ වරාය ටික. සිංගප්පූරුව සේද මාවතේ ඉඳලා ඔවුන් දියුණු රටක් බවට පත් වෙන්න අඩිතාලම දාගත්තේ වරායේ. අපටත් රත්තරම් බිජුදාන කිකිලියෝ වගේ තමයි මේ වරායන් ටික කියලා කියන්නේ. අපේ කොළඹ වරාය අදත් ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලදී ඉන්නේ 22 වෙනි තැන. අපි පුංචි රටක්. ඒ පුංචි රටේ අපි ලොකු දේවල් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි මහා පරිමාණයෙන් භාණ්ඩ ගෙන්නන්නේ නැහැ. එහෙම තිබිලත් අපි කොහොමද ලෝකයේ ශ්‍රේණිගත කිරීම වලින් 22කට පත් වෙන්නේ? ඒ ශ්‍රේණිගත කරන්නේ වෙන වෙන දේවල් වලින් නෙමෙයි. කොතරම් ප්‍රමාණයක් කන්ටේනර් නැත්තම් බහලු පටවනවද ගොඩ බානවද කියන එක මත. ඒ 22 ඇතුලේ චීනයටයි වරායවල 8ක් තියෙනවා. ඒතකොට හිතා ගන්න පුළුවන් චීනයේම වරායවල 8ක් අත්පත් කරගෙන තිබෙද්දී අපි ඉන්නවා 22 වෙනි තැන. මේ දකුණු ආසියාවේ තියෙන කාර්ය බහුල වරාය. නිසා කොළඹ කියලා කියන්නේ අදත් කොළඹ වරාය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබනකොට කොළඹ වරාය ලාභයි. කොළඹ වරාය පාඩු නෑ. වරාය අධිකාරියට යම් පාඩුවක් වෙනකොට ඒ පාඩුව සිද්ධ වෙන්නේ වෙන වෙන වරායවලින්. මොකද වරාය අධිකාරියට කොළඹ වරාය ඇතුළු තවත් වරායන් 7ක් තියෙනවා. ඔළුවිල් පාඩුයි. ඔළුවිල් හැදුවේ තාම අමනෝක්ත දේශපාලන තීන්දුවක් මත. ඒ වෙලාව අශ්‍රප් ප්‍රභුතුමා ඉන්න කාලේ එයාට දීපු කප්පමක් හැටියට තමයි ඔළුවිල් හැදුවේ. ඔළුවිල් කියලා කියන්නේ වරායක් හදන තැනක් නෙවෙයි. අදත් වැලි පිරෙන ඔළුවිල් වල. වැලි අයින් කරන්න සිද්ධ වෙලා තිබෙන වරාය අධිකාරියට සල්ලි දාලා. ඒ වැඩක් ගන්න බෑ ඒකේ. මුහුදු කාදනේ වෙලා.
කොළඹ වරාය ලාභයි. අපි තාම සංවර්ධනය කරලා තියෙන කොළඹ වරාය දකුණු කොටස විතරයි. උතුරු කොටස එහෙමම තියෙනවා. ඒතර මේ වරායක තියෙන වැදගත්කම තමයි කියන්නේ කලින් නම් රුවල් නැවුන එන්නේ. එතකොට නැංගුරන්තර බලක් තිබ්බනම් ඇති. හැබැයි වරායකට විශාල නැව් වෙන්න පුළුවන් ජැටි තියෙනවා නම් පර්යන් තියෙනවා නම් අන්න එතකොටයි වරාය කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ. අපිට තියෙනවා කොළඹ වරායේ ප්‍රධාන වශයෙන් ජැටි 4ක්. වරාය අධිකාරියට තියෙනවා JCT එක ජය බහලු පර්යන්තය. ඒකේ ගැඹුර මීටර් 14.5යි. ඊළඟට තියෙනවා SAGT එක. ඒක දැන් පුද්ගලික සමාගමකට දුන්න චන්ද්‍රිකා බණ්ඩාරගේ මැතිනේ කාලේ ඒකේ ගැඹුර මීටර් 15යි. හැබැයි දැන් ලෝකයේ තාක්ෂණයේ දියුණු වෙලා වරායන් ගැඹුරු වෙලා අපිට ජැටි කියද ඔබතුමා කිව්වේ? මම කියන්නේ ප්‍රධාන ගතොත් එහෙම ක්‍රියාත්මක වෙන ජැටි 4ක් තියෙනවා මම 4 කියන්නම්. ඔව් කියන්න. හරිද? එතකොට දැන් ජය බහලු එක ගැඹුර මදි. SAGT එක පුද්ගලික අංශයට දීලා තිනවා ඒකත් මීටර් 15යි ගැඹුර. අද ලෝකේ නැව් විශාල නැව් ඇවිල්ලා තින්නේ සාමාන්‍යයෙන් මීටර් 18 විතර නැව් තමයි දැන් එන්නේ. ඒ අපිට නිසා මීටර් 18ක් 20ක් ගැඹුර ජැටි ඕනා පර්යන්තයන් ඕනා මේවා ගෙනා ගන්න. අපිටත් එහෙම තිබුණ එකක් තමයි CICT එක. දැන් අද කොළඹ වරායේ වැඩිම නැව් ප්‍රමාණයක් එන්නේ CICT පර්යන්තයට. ඒක පාලනය කරන්නේ චීන සමාගමෙන්. ගිය අවුරුද්දේ වරාය අධිකාරියේ සේවකයෝ කියනවා ගිය අවුරුද්දේ කොළඹ වරායට ආපු නැව් 374ක් CIC එකට යන්න සිද්ධ වුණා. මොකද අපේ වරායේ අපේ ජැටි ගැඹුරු මදි. අපේ ජැටි ගැඹුරු මදි නිසා. එතකොට අපට එන්න තියෙන ආදායම කියන්නේ එතන බඩු බාලා පටෝල ආදායමක් එනවා නම් අපට නෙන්නේ. ඒක කරගත්තේ නැහැ. එතකොට CICT එක චීනට ගියාට පස්සේ ජැටිය වරාය අධිකාරිය මේ රටේ භාණ්ඩාගාරයට එන්න ඕන මුදල් බිලියන 10.8ක් වියදම් කළ රුපියල් වලින් මේ වරායේ නැගෙනහිර පර්යන්තය ගැඹුරු කරා. මීටර් 18ක් කරා. මොකද එතකොට එහෙම කරාම CICT එකට වගේම අපටත් ඒ නැව් ගෙනා ගන්න පුළුවන්. හරිද? හැබැයි 2014 අවසන් වෙනකොට මේක කරලා තිබුණාට ඊළඟට වෙලා කරන්න ඕනකම තිබුණේ ග්‍රැන්ටි දොඹ කරාහි කරලා රේන්සයි කරන නැත්නම් වඩු බාන්න පටවන්න බෑනේ. ඒකට යන්න. ඒකට ගියේ නැහැ මෙතුමාලගේ ආණ්ඩුව. ඒතකොට එතනින් පටන් ගත්ත ක්‍රියාවලිය තමයි අද මේ දිගැරමින් යන්නේ. හරිද? ඒතකොට දැන් මේකේ ඔබතුමා කියන වැරදි. දැන් ඔබතුමාලා බිහි කරපු ඔබතුමාලා දෙගොල්ලෝ එකතු කරලා බිහි කරපු ආයේ කියනවනේ ඉතින් මෙච්චරලා කියද්දි. ඉතින් මේ කොහෙද කියන්නකෝ ආයෙකට උත්තරයක් දෙන්නකෝ. අපි කොහෙද ආණ්ඩුව ඇතුළේ කියලා කියන්නකෝ. 2000 ඒව වැඩක් නෑනේ 2015 වික්‍රමසිංහව අගමැති කරන්න ඔයගොල්ලෝ උදව් කරේ. කොහෙද? ඒක කොහෙද මේ 2015 අගෝස්තු මාසේ 2018 නෑ මම පොඩි උදාහරණයක් කියන්නේ 2018 ඔක්තෝබර් මාසේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව එලවන්න කටයුතු කරලා ඊට පස්සේ සතියකට පස්සේ රනිල් වික්‍රමසිංහව රැකගන්න උසාවි ගියාද? ඉතින් ගියා. කොහෙද ගියේ? ඉතින් ගියා. උසාවි තීන්දුව මොකද්ද? උසාවි තීන්දුව කිව්වේ මොකද්ද උසාවි තීන්දුව? රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න කියලා. මොකද්ද? ඉතින් ඔබතුමා නීතිඥයෙක් නේද? ඒක තමයි. උසාවිය කොහෙද කිව්වේ එහෙම? උසාවිය කිව්වේ නෑ. පොඩ්ඩක් ඉන්න කියන්න. දන්නේ නැත්තම් කියන්න හරිද? ඔබතුමා පොඩ්ඩක් ඉන්න. මෛත්‍රීපාල ආරක්ෂා කරන්න. වැඩක් නෑ. ඕවා කියන්න එපා. මෛත්‍රීපාල සිරිසේනට විධායක ජනාධිපති හැටියට පාර්ලිමේන්තුවේ කියන්න එපා. කොයි වෙලාවකත් අපි ආණ්ඩුවේ හිටියේ නෑ කියලා. මොකද ඕගොල්ලෝ තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. නිකන් උසාවිය අපහාස කරන්න එපා. රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරේ. බොරු කියන්න එපා මන්ත්‍රී මන්ත්‍රීතුමා හරිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිශකාරතුමා ඇතුළු විශකාරු 7 දෙනෙක් ඒකමතිකව තීන්දුව දුන්නා. ඔබතුමාලගේ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ගල්පඩේ වැරදි කියලා. හරි ඔබතුමාලගේ ආරක්ෂා කරාගෙන අර සංධාන සභාපති ආරක්ෂා කරාද? ආරක්ෂා කිරීමක්ද? ආරක්ෂා කරාද නැද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගත්තා නම් ඒ කරපු වැඩේ වැරදි කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තමයි හරිද? උසාවි තීන්දුව ආරක්ෂා කරන්න බෑ. නමුත් මම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රනිල් මහත්තයව ආරක්ෂා කරන්නේ නැද්ද විරෝධී මොකද්ද? ව්‍යවස්ථා විරෝධී පැහැදිලිව ආරක්ෂා කරන්නේ. කවුද ආරක්ෂා කරන්නේ? ආරක්ෂා කරන්නේ ආරක්ෂා කරේ. ආරක්ෂා කරන කට්ටිය ඔබතුමාලත් එක්ක ඉන්නේ. මොකද මම මේ කියන්නේ ආරක්ෂා කරන කට්ටිය වෙන කට්ටිය. මම ආණ්ඩුව ආරක්ෂා කරගෙන නිකන් දැන් කරන්න එපා. මොකද ඕගොල්ලෝ මේ කොටස්කාරයෝ ආරක්ෂා කරේ ඉන්න. ඊළඟට එතකොට මේ වරායට අපිට ආදායමක් එන දේ තමයි මේ නැගෙනහිර පර්යන්තය තව සංවර්ධනය කරන එක. හරිද? ඒක කරන්නේ නැතුව දැන් මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡාව ආරම්භ කරා. ඊළඟට මෙතුමන්ලගේ ආණ්ඩුවේ ජොන්සන් ප්‍රාන්තු කැබිනට් ඇමති හැටියටත් ඔක්තෝබර් 22 වෙනිදා මේ අවුරුද්දේ රෝහිත අබේගුණ කැබිනට් ඇමති හැටියට මොකද කරන්නේ? අදානි සමාගමට මේක පවරන්නට කැබිනට් පත්‍රිකාව දානවා. මිනිත්තුවක් තියෙනවා. දැන් මම අහන්නේ හරි මේගොල්ලෝ කියයි ඕන ආයෝජකයෝ ගෙනා ගන්න කියලා. ආයෝජකයෝ ගෙනා ගන්නවා නම් ඒක කරන්න ඕනකම තියෙන විවෘතවන්නේ. දැන් මේ කැබිනට් පත්‍රිකාව බැලුවට පස්සේ මේක තියෙන්නේ මොකද්ද? අදානි සමාගම වෙනුවෙන් මේ කැබිනට් පත්‍රිකාව ලියලා තියෙන්නේ. අදානි සමාගම වෙනුවෙන්.
නැත්තම් මේ ආයෝජක හල කරන ඩක් නෙමෙයි. කොහොමත් කොයි ආණ්ඩුවත් විකුණනකොට විකුණනවා කියන්නේ නැහැ. මේ තියෙන්නේ 2017 හම්බන්තොට වරාය විකුණනකොට ගහපු ගිවිසුම මේක මොකක්ද නලින් තියෙන්නේ? මහත්තයා දැන් 2019 ජූනි මාසේ සාගල රත්නායකලා MOC එක අත්සන් කරනකොට ඔබතුමාලා ඒකන විරුද්ධ නැතුව අපේ වෘත්තීය සමිතිය මතක තියාගන්න මන්ත්‍රීතුමා අපේ වෘත්තීය සමිතිය අය තමයි ගුටි කාලා කඳුළු ගෑස් කාලා උද්ඝෝෂණය ආරම්භ කරේ. හරිද? අපේ තාම ඒ උද්ඝෝෂණේ ඉන්නවා. අපි උද්ඝෝෂණේ ඉන්නවා. මේ වරාය හම්බන්තොට වරාය විකුණනකොටත් මේගොල්ලෝ මොකද කිව්වේ? එතකොටත් කවුරුත් විකුණනවා කියන්නේ මේකේ තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් ලෙස. මේක අපිට පත්‍රිකාව තියෙන්නේ කොහොමද? එහෙම තමයි යන්නේ. හැබැයි එහෙම කරපු ආණ්ඩුව ඔයගොල්ලෝ ආරක්ෂා කරන්නේ. හම්බන්තොට වරාය විකුණනකොට හම්බන්තොට වරාය විකුණන්න මේ ඔබතුමාලගේ දැන් മന്ത്രി මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලපෑම් කරනකොට අර්ජුන රණතුංග වරාය ඇමතියට බෑ කිව්වා. හරිද? මොකද කරේ? අර්ජුන අයින් කළා මහින්ද සමරසිංහ ගෙනාවා. එදත් හම්බන්තොට වරාය විකුණන ගිවිසුම අත්සන් කරේ කළුතරිංගම මන්ත්‍රී කෙනෙක්. අදත් නගර පරිවර්තන විකුණන කැබිනට් පත්‍රිකාව දාන්නේ කළුතරිංගම මන්ත්‍රී කෙනෙක්. ලැජ්ජයි. මහින්ද සමරසිංහ අදත් පාර්ලිමේන්තුවේ මෙතුමා මන්ත්‍රී. හැබැයි මේ එතකොට ඒක හික මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේගොල්ලන්ගේ මන්ත්‍රී. එදත් හම්බන්තොට වරාය විකුණලා අදත් යන්නේ නගර පරිවර්තන වරායන් සියල්ල අහිමි කරගත්තට පස්සේදී එහෙම කරව රනිල්වත් ආරක්ෂා කරා. උසාවි ගිහිල්ලා 35න් විකුණනක හොඳයි 99 පස්සේ දෙකම වැරදි. ආයෝජනය. ඔබතු ඒදත් ඒගොල්ලෝ කිව්වේ මේගොල්ලෝ කිය ආයෝජන කියලා තමයි. මේක ආයෝජනය. හැබැයි ආවේ ඇමතුමා ආවේ විකුණපු දේවල් ගන්නමයි කියලා. අපිට ඉන්න බෑ ජාත්‍යන්තරයත් මතක ඒක හරි. හැබැයි දැන් ඇයි මෙහෙම කිව්වේ? ලංකා ආණ්ඩුවේ විකුණන දේවල් ගන්න එපා. අපි බලයට ආගමන විකුණු සියල්ල ආපසු ගන්නවා. කවුද මේ කියන්නේ? මහින්ද රාජපක්ෂ. අනිවාර්යයෙන් ඒක කරනවා. ඒකද මේ කරන්නේ. ඒකද මේ කරන්නේ. අදානි නැත්තම් ඒක තමයි කරන්නේ. අදානිලගේ ඔබතුමාලා ගන්නවද? නැත්නම් අදානිලට දෙනවද? හවුල් ව්‍යාපෘතිය. මේ කියන්නේත් ඒකමයි. හවුල් ව්‍යාපෘතිය. එදත් කියන්නේ ඒකමයි. නෑ. වර්තමානයේ රට මුහුණ දී තිබෙනා වූ අභියෝගයන් පිළිබඳව රාජ්‍ය ඇමතුමනි දැන් විපක්ෂයේ පැත්තෙන් කියවෙන කාරණේ තමයි දැන් විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පෞරයන්තය පිළිබඳ තිබෙන තත්ත්වය. ඒත් එක්කම අපි පෞද්ගලික ආණ්ඩුව යම් දෙයක් විකන ඒවා නැවත අත්පත් කර ගැනීම පිළිබඳව ඔබතුමන්ලා බලයට එනකොට දුන්න පොරොන්දුව සහ ඒ ප්‍රතිපත්තිය විකුණන්නේ නැහැ කියන කාරණය සම්බන්ධයෙන් දැන් ඔබතුමන්ලා කොතනද හරියටම ඉන්නේ කියන එක. එහෙමනම් ඒ ප්‍රතිපත්තිය ඒ විදියටම රැකගෙන ක්‍රියා කරනවා නම් කොහොමද මෙවැනි දේවල් වෙන්නේ මේ කොළඹ වරාය අද ඇති වෙලා තියෙන තත්ත්වය වගේ. මේක අපිට බැරිද දේශීය ආයෝජකෙක් හොයාගන්නට? අපි මේ මුළු ලෝකයක් එක්ක විශ්ව ගම්මානයක ජීවත් වෙන අය. එතකොට අපිට රට හදාගන්න වැටිච්ච රටක් බාරගත්තාම ඒ රට ගොඩනගන වැඩපිළිවෙලක් අපි ගාව තියෙන්න ඕනේ. එහෙම කරනකොට විකිණීම සහ ආයෝජන කියන දෙකක්. දැන් හම්බන්තොට වරාය අවුරුදු 99කට විකුණුවා. 15% තියාගත්තේ. ඊළඟට මේ දැන් ගිවිසුම් ගත වෙලා තියෙන කාරණාව ඉන්දියාවත් එක්ක නැගෙනහිර පර්යන්තය කරන ගනුදෙනුව මුදල් ආයෝජනයක් කරලා 49ක් එහාට දීලා 51ක් අපි තියාගෙන ඒක ඒ විතරක් නෙමෙයි ඒක ඉතුරු ටික දික් කරන්න වරාය නැගෙනහිර පර්යන්තය වැඩි දියුණු කරන්න අවශ්‍ය වගකීමත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්නේ. මේක ආයෝජනයක්. අපි අපේ තියෙන ඉඩකඩම් භාවිතා කරලා විවිධ විදේශීය ආයතනත් එක්ක මුදල් ආයෝජකයෝ මෙහාට අරගෙන ඇවිල්ලා අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීමක් තියෙනවා. ඉතින් මේක මේ සාමුලින්ම අර හම්බන්තොට වරාය 115ක් තියාගෙන විකුණුවා වගේ නෙමෙයි මේක 151ක් අපි ගාව තියාගෙන කරන ආයෝජනයක්. ඊගවට මේ පරයන්තේ වැඩි දියුණු කරන්න එක තමයි මෙතන ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. එහෙම නැතු මේක මේ තියෙන තත්ත්වෙම අරගෙන 149ක් ඉන්දියාවට දීලා ඒගොල්ලොන්ට අදානි සමාගමට සල්ලි අරන් යන වැඩ පිළිලක් නෙවෙයි තියෙන්නේ. මේක වැඩි දියුණු කරමින් මේ ස්ථානයේ දියුණු කරමින් තමයි මේ ආයෝජනේ බෙදාගන්නේ. මේක වගකීතු ආණ්ඩුවක් කරන රට ගොඩනගන්න කරන වැඩ පිළිවෙල. සමර්ථනය කරන්න ඔබතුමාලා කොච්චර ඇස්තමේන්තු කරනවද අපි යොදන්න ඕන කියලා. දැන් එතනදී ඉන්දියාවත් එක්ක මේක ගිවිසුම් ගත වෙලා තියෙන්නේ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියත් එක්ක. ඒක තමයි වරායට කියලා තියෙන ඕක තමයි මම අහන්නේ ඔබතුමාලගේ තක්සේරුව කීයද වර්ෂයක ඩොලර් මිලියන 100ද 200ද 300ද මේ වරායට ඉදිරි සංවර්ධනය කරන්න. මොකද අපි රුපියල් බිලියන 10ක් දාලා තියෙන දැන්.
ඉතුරු ටිකට කොච්චර ඕනද? මේ වරාය තව මීටර් 200ක් එහාට දික් කරන්න ඕනේ. ඔය දැන් අපි හැදුවා මීටර 1300 ගණන්. ඒ කාරණාවත් එක්ක තමයි මෙතන ගොඩ වෙලා අපි තියෙන්නේ. 1300 අපේ සල්ලි හැදුවනේ. මෙතන මුදල් ඉන්දියාවේ අදානි සමාගම මේකට මුදල් ආයෝජනය කරා. අපි හදලා තියෙන මීටර 440යි. මම තුමා අපි 1200ක් හදලා තින්නේ මේ CICT එකේ. අමුතුම දැන් මොකද ඉතුරු ටික මේ සංවර්ධනයත් එක්ක තමයි මේ ආයෝජනය බලන්නේ මම කියන්නේ. ඔබතුමාලා ගාන කීයද? මං අහන්නේ. සංවර්ධන ක්‍රියාකාරකමක් එක්ක යන්නේ එතනදී යන වියදම් බෙදා හදාගෙන මේක ඉස්සරහට යනවා. ලාභය අපි අරගෙන අපි මේකට දැන් අපි මූලික වියදම් ටික යොදවලා තියෙන්නේ 49ක් අපි මූලික වියදම් ටික යොදවලා තියෙන්නේ. එතකොට තව මේ දොඹ කර හයි කරලා ඒ ක්‍රියාවලියට කොච්චර යනවද ඒ ටික අපිට ණයක් අරගෙන හරි කරන්න බැරිද? අපි අයිති තියාගන්න. මම අහන්නේ ඒකයි. දොඹ කර විතරක් නෙමෙයි. දැන් මේ යටිය තව දික් කරන්නත් ඕන. හරි. දැන් මේක නේ පොඩක් ඉන්නකෝ. ඔබතුමාලා බණ්ඩාරනායක ගුවන් තොටුපළ සංවර්ධනය කරන්න මොකද කරන්නේ? දැන් ඊයේ පෙරේදා $500ක් ගන්නවනේ. ඔව්. ඒක ණයක් නේ. හරි ණයක්. ඒ වගේ ණයක් අරගෙන අපිට බැයිද මේක සංවර්ධනය කරන්න අපේ අයිතිය තියාගෙන? මේක දැනුත් අපේ අයිතිය තියෙනවා මේක. නෑ අයිතිය නෑ කියලා කියනකො. ඔබතුමා කියන්නේ අයිතිය නෑ කියන්නේ කෙනේ. එයි මෙහෙම කතා කරන්නේ. මේක මුදල් 35 ගණන් ආයෝජනය. අපිට අයිතිය අපි හම්බෙන්නේ. ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. අපිට කොච්චර හම්බෙන්නේ? ඔබතුමන්ලාගේ කොච්චර කලකින් මොකක්ද ඔබතුමන්ලාගේ පක්ෂයන් පවා නියෝජනය කරන වෘත්තීය සමිති පවා මේකට විරුද්ධතාවය. ඒ කියන්නේ සියලුම වෘත්තීය සමිති එක හඬින්ම මේකට විරුද්ධ වෙලා තිබෙනවා. දැන් ওই කියන ඔබතුමාලා ඉදිරිපත් කරන කරුණු මේ කියන්නේ සත්‍ය නම් ඒවා ඇත්ත නම් ඒවා විශ්වාස කිරීමට හැකි නම් ඇයි ඔබතුමාලා බලයට ගෙන්න කටයුතු කරපු උපාසක විරුද්ධ වෙන්නේ? විතරක් කරගෙන දෙයක් නෙවෙයි. මේක යහපාලන ආණ්ඩු තියෙන කාලේ ඉඳලා ඉන්දියාවත් එක්ක කරපු ගනුදෙනුවක ප්‍රතිඵලයක් මේක. මේක සේඩිය පිටින් අපි බාර ගන්න බෑ. හැබැයි යම් කාරණාවල් එක්ක ජාත්‍යන්තරයත් එක්ක තිබිච්ච මේ බැඳීම් එක්ක මේ වගේ දේවල් කරන්න සිද්ධ වෙනවා පාලක පක්ෂයකට. එහෙම නැතුව එකපාරම ආණ්ඩු වෙනස් වුණා. එහෙනම් මම මේක ඉවත් වෙනවා කියලා MCC එකෙන් අයින් වුණා වගේ අයින් වෙන්න බෑ. උන්වහන්සේ ආයෝජනය කරනවා. නෑ මේක ආයෝජනයක් නේ මන්දිතුමා. ඉතින් ඒ කාරණාවත් එක්ක තමයි MCC එකෙන් අයින් වෙන්න පුළුවන් වුණා නම් මේකත් අයින් වෙන්න. තමුන්නාන්සේ මේ කිව්වට මේ වෙලාව අපේ රටක් හැටියට අපේ ආර්ථික දිහා බලාගෙන අපි අනාගත ආයෝජන සැලසුම් ක්‍රියාත්මක කරලා මේ කරන්න ඕන දේ අපි කරන්න ඕනේ. අපි ආයතන දියුණු කරන ගමන් කරගෙන වරායක් විතරක් හදලා වැඩක් නැහැ. ජාත්‍යන්තර ගනුදෙනු කරන ඒ වරාය ඒක කන්ටේනර් ඔපරේෂන් කරන ඒකේ බහලුම් අංගන තියෙන ඒ වගේම ඒ වගේ ව්‍යාපාර කරන ව්‍යාපාරات එක්ක සම්බන්ධ වෙන එහෙම නැවු නැතුව අපි වරායවල හදලා වැඩක් නැහැ. හරි හම්බන්තොරට කිව්ව ඔය කතාව හම්බන්තොර පොඩක් හරියට හම්බන්තොර නැව් වෙන්නේ නැති නිසා චීන නැව් ගොඩක් තියෙනවා. චීන නැව් ගෙනා ගන්න තමයි මේක කිව්වා කරන්නේ. මතක තියාගන්න මන්ත්‍රීතුමා අදත් අපට නැව් නැති වුණාට ලෝකයේ 22 වෙනි වරාය 22 මතක තියාගන්න. හරිද? එතකොට මේක 22 නේ එක කියන්නකෝ. කොළඹ වරාය පළවෙනි වරාය කියන්නකෝ. එතන අපිට වරායක් තියලා වැඩක් තියනවද? නැව් නැතුව. නැව් එන හින්දානේ 22 වෙලා තියෙන්නේ. එන හින්දානේ 22 උනේ කොහොමද නැත්තම්? ඔබතුමාලා කියන්නේ මේ වරාය නැගෙනහිර ජටිය සංවර්ධනය කරන එක වැරදි කියලා. සංවර්ධනය කරන්න ඕනේ. සංවර්ධනය කරන්න තමයි මේ හවුල් ව්‍යාපාරය ගෙනියන්නේ. හවුල් ව්‍යාපාරය කරනකොට ලාභ වෙන්නේ අපිට. හවුල් ව්‍යාපාරය අපි පාඩු ලබන්නේ නැහැ. එහෙනම් රයිට් මම පාඩු ලබන්නේ නැහැ. ඔබතුමා කියන්නේ ලෝන් ණයක් අරගෙන වරාය හදන ජැටිය. එතකොට දැන් නැව් වෙනවද? එහෙම ජැටියක් දැන් එන්නේ නැද්ද? දැන් එන්නේ නැද්ද නැව්? දැන් කොළඹ නැව් වෙන්නේ නැද්ද? ජැටියක් හදලා ජැටියට නැව් එන මෙහෙමයි. ජැටියක් හදලා මේ මිලියන ගණන් වියදම් කරලා ඒ ජාත්‍යන්තර සමාගම් එක සම්බන්ධකම් නැතුව නැව් වෙන්නේ නැහැ. හරි දැන් කලින් නැව් ආවේ අපි සම්බන්ධකම් තිබිලා. ඒ සම්බන්ධකම් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. කොහෙද? ඉතින් දැන් මේ ඔය ඔබතුමා කියන්නේ ICT මේ මන්ත්‍රීතුමා මේ පොඩ්ඩක් ඉන්න හරිද? පොඩ්ඩක් ඉන්නකෝ. 2001 වරාය අධිකාරිය කොළඹ වරායට එන බහලුම් වලින් 86ක් බානවා. හරිද? ඒක අඩු වෙනවා 2016 වෙනකොට 38ට. CICD පටන් ගත්තට පස්සේ 38ට වැඩි වෙනවා ඒගොල්ලන්ගේ එක. අපි දීලා අපිට නැති කරගෙන තියෙන්නේ මේවට තමයි කියන්නේ බද්දර දීලා ඇස්සර දත නියවනවා කියන්නේ 86 තිබෙන නෑ ඔබතුමා කියන්නේ මගේ ගාවත් තියෙනවා මම හරියට වාර්තාව අපි අමතුමාට මම කියන්නේ අපි ණය අරගෙන හරි කරමු කියලා. සම්බන්තර වරාය 1.5කට විකුණලා ඒ විකුණන එකයි මේ නැගෙනහිර පර්යන්තය කරන මේ හවුල්කාර ගනුදෙනුවයි මෙතන දෙකට සමාන කරන්න එපා. ඒකේ සම්පූර්ණයෙන්ම අපිට අයිති නැති කරලා දැම්මා. එතන චීන කොඩිය ඉහළට ಜಾති කොඩියවත් නැහැ. හම්බන්ත මෙහෙ නැගෙනහිර පර්යන්ත එහෙම වෙන්නේ නැහැ. මේක දෙගොල්ලොත් එක්ක එකතු වෙලා කරන ගනුදෙනුවක්. නිර්මාණය කිරීම සහ ලැබෙන ලාභය බෙදා හදා ගැනීමක් එක තමයි කරන්න වෙන්නේ. අනිත් එක ප්‍රසන්න අපි මේ යහපාලන ආණ්ඩුව අයින් කරලා දාලා ජනතාව අපිට බලය පැවරපුවාම
අපේ ජනාධිපතිතුමා මේ රටේ සෞභාග්‍ය ඉදිරි දැක්ම ඉදිරිපත් කරාපුවාම ඒක දැන් යථාර්ථයක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් පළවෙනි අයවැය ලේඛනයෙන් අපි මේ වන විට මේ රටේ විශාල සංවර්ධන ව්‍යාපෘති රාශියකට මුදල් වෙන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් ගැරිට ගත්තාම ලංකාවේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ගම්බද පාරවල් කාපට් දාලා හදන්න මුදල් වෙන් කරලා ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඒක දැන් ඉදිරියට අවුරුදු 5ක් තිස්සේ ඉස්සරහට යනවා. ඊළඟට පානීය ජල ව්‍යාපෘති ලංකාවේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් නැත්තන් තියෙනවා. ඒ හින්දා සමස්ත රටේම ජනතාවට වතුර ටිකක් දෙන 3 අවුරුදු සැලැස්මක් එක්ක වැඩපිළිවෙලක් දැන් නිර්මාණය කරලා තියෙනවා. ඊගාවට ඒ කටයුතුට අමතරව අපේ මන්ත්‍රීතුමා මතක් කරා සජිත් මන්ත්‍රීතුමා අපි මොනවද රජයේ සේවකයන් වෙනුවෙන් කරන්න කියලා. අපි නිවාස හදන්න දීපල ණය සහන දීලා ඒකට වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. ඊගාවට විදුලි බලය දැන් ඔබතුමා දන්නවා විශාල ඉන්ධන ප්‍රමාණයක් වියදම් කරන විදුලිය උත්පාදනය කරන. ඒ හින්දා සූර්ය බල ශක්තිය භාවිතා කරලා ගෙවල් වලට උපකරණ දීලා ගෙදර විදුලියත් අවශ්‍යතාවය අරගෙන ඊළඟට විදුලි බල මණ්ඩලයටත් විදුලිය විකුණන වැඩපිළිවෙලක් තියෙනවා. ඊගාවට ඔබතුමා දන්නවා පහුගිය කාලේ 65 නමක් හිරගෙදරට දාපු යෝගයක් තිබුණා. මේ රටේ හාමුදුරු කෙනෙක් මේ ආදාහනය කරන්න අවසර නොදෙන යෝගයක් තිබුණා. ඒ තත්ත්ව වෙනස් කරලා දැන් පිරිවෙනව ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පහසුකම් දෙන්න. ඊගාවට කොවිඩ් වසංගතයට ගොදුරු වෙච්ච අයට සොයන් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය සහන දෙන්න. ඊළඟට මේ හැම එකක්ම කරනවට අමතරව ව්‍යාපාර අලුතෙන් ආරම්භ කරන තරුණයන්ට සහන ණය දෙන්න. දේශීය කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරන්න. ඒ වගේ විශාල වශයෙන් මේ ඉදිරි දැක්මක් එක්ක මේ අයවැය ලේඛනයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛනයේ ක්‍රියාත්මක කිරීමේ වගකීම දැන් පාලක පක්ෂයට පැවරලා තියෙන වෙලාව. ඒ හින්දා මේ වෙලාවේදී අපි ඒ කාරණාවත් එක්ක එකහුව වෙලා කටයුතු කරමින් ජනතාවට සහන දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනකොට තමයි මේ කොරෝනා උදුර තියෙන්නේ. දැන් කොරෝනා උදුරටත් අපි මුහුණ දෙනවා. මුහුණ දෙලා මේ කොරෝනා උදුරෙන් ජය ගන්න අපි උත්සාහ කරනවා. අද අපි දකිනවා කොරෝනාව පොරවගෙන විපක්ෂයේ ගම්වල ගිහිල්ලා අපි දැකලා දෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාම දැක්කනේ පොරොන්දු දුන්න හැටි අර මැතිවරණ වේදිකාවල් තුල සමහර අය විවිධ ප්‍රතිරූප ගොඩනගාගෙන දරපු උත්සාහය. දැන් මේගොල්ලෝ කොරෝනාවෙන් හරි මේ ආණ්ඩුව අපගේ ඉදිරිපත් කරලා ඡන්ද අරගෙන බලයටපත් වෙන්න උත්සාහ කරනවා. මම මතක් කරන එක සිහිනයක්. ඒක සිහිනයක්. මේ රටේ එක්සත් ජාතික පක්ෂය කියන එක වැදගත් දේශපාලන පක්ෂයක් ඉස්සර නායකයෝ හිටියා. හැබැයි ආපහු පහුගිය කාලයක විනාශ කරලා අලුත් අංකුරයක් හැටියට අරගෙන සමග ජන බලවේගය හදලා අද මේ රටේ මහජනතාවගේ මතය වෙනස් කරන්න උත්සාහ කරනවා. විශාල කණ්ඩායම් 21කට සල්ලි දීලා දැන් සමාජ මාධ්‍ය දාලා හදලා ආණ්ඩුවට මඩ ගහන ව්‍යාපාර තියෙනවා. හැබැයි රටේ ජනතාව බුද්ධිමත් කියන එක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සුජිත් සංජය මන්ත්‍රීතුමා ඔබතුමන්ලට චෝදනාවක් එල්ල වෙනවා. ඔව් ඉතින් එතුමා දැන් චෝදනා එල්ල කිරීමක් දැන් පහුගිය කාල සීමාවත් වෙච්ච සුදුසු සිද්ධීන් කීපයක් සම්බන්ධව මම දැන් එතුමා දැන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරුවා මේ කොවිඩ් ප්‍රශ්නේ මැද්දේ වුණත් එතුමන්ලා සංවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් කරනවා කියලා. ඉතින් අපි දැනගන්න කැමති විශේෂයෙන්ම සංවර්ධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න හොඳයි. මම කියන තර්කයක් නැහැ. නමුත් අපි දන්නවා ඇත්ත වශයෙන්ම මේ COVID-19 වසංගතය දැන් මේ වෙනකොට මුළු ලංකාව පුරාම හැමතැනම මේක පැතිරෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒක දැන් 아무තින් කියන්න අවශ්‍යතාවයක් නෑ. අපි දන්නවා දිනෙන් දින හැමදාම 4-5 දෙනෙක් මැරෙනවා. ඉතින් මේ தත්ත්වයට මම හිතන්නේ ආණ්ඩුව මොනතරම් දේවල් කිව්වා වුණත් මේක පාලනය කරන්න යම් කිසි තව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි මොන දේ කරන්නත් අපි මේ සංවර්ධනය කරන්න පාරවල් හදන්න, තමුන්නාසලා කෘෂිකර්මයේ දියුණු කරන්න, ඒ වගේම අනික හැම දෙයක්ම කරන්න ඉස්සෙල්ලා මේක සම්බන්ධ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි අපේ පොදුවේ අදහස. අද මම දන්නවා මේ කොරෝනා සම්බන්ධ මුළු ලෝකෙම අද කතා කරන්නේ මේකට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණ එහෙම නැත්නම් මේකට අවශ්‍ය කරන එන්නත ලබා ගැනීම. ඉතින් එන්නත ලබා ගැනීම සම්බන්ධව මම හිතන්නේ මේක දිගු කාලීන වැඩපිළිවෙලක්. ඒකට දැම්මම අපි සූදානම් වෙන්න ඕනේ. දැන් ඔබතුමන්ලා මේ සංවර්ධනයේ පැත්ත ගැන කතා කරනකොට වගේම මේක මොකද ජනතාව බේරගන්න දෙපැයි මොනතරම් දේවල් කරන්නත් සංවර්ධනය දෙන්නෙත් මේ ජනතාව වෙනුවෙන්. එහෙනම් මම ඉල්ලා හිටින්න කැමතියි අද අත් වශයෙන්ම වෙනත් මේ වෙදකම් හෙදකම් ගැන එහෙම නැත්නම් මේ යම් අය මේ ඉදිරිපත් කරන මේ බෙහෙත් වර්ග එහෙම නැත්නම් පැණි වර්ග සම්බන්ධව අපි වැඩි අවධානය යොමු කරලා රජයේ අනුග්‍රහයකට ලබා දෙනවට වඩා මුළු ලෝකයෙන් පිළිගත්ත මේ එන්නත මේ ලංකාවට ලබා ගැනීම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව දැම්මම කටයුතු කරන්න ඕනේ කියන එකයි මම කියන්නේ. මොකද දැන් මේකට තමුන්නාසලා මුදල් ඉල්ලලා තියෙනවා. අපේ රටේ මුදල් නැති හින්දා එතකොට මේ මුදල් ටික ලබා ගත්ත විතරක් නෙමෙයි මේක ගෙනල්ලා ගබඩා කරන්න අවශ්‍ය
අවශ්‍ය කරන සීතකරණ පහසුකම් ටික අපිට අවශ්‍ය කරනවා. මේක දිගු කාලීන වැඩසටහනක්. ඉතින් මට නම් පේන්නේ නෑ ආණ්ඩුව පැත්තෙන් මේ මුදල ඉල්ලුවා විතරක් වුණාට මේක සම්බන්ධව මේ වැඩ පිළිවෙල කරගෙන යන්න ඉදිරි කාලෙ මොකද මේක මාසෙන් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ඉදිරි මාස 6ක 7ක විතර එහෙම නැත්නම් අවුරුද්දක විතර කාල සීමාවක් යයි මේ සියලුම දෙනාට මෙන්නත ලබා දෙනවා නම් මේ වගේ ස්ථිරසාර ක්‍රමයකට යන්න ඕනේ. මුළු ලෝකෙම පිළිගත් ප්‍රතිශක්තිකරණය කරන වැඩ පිළිවෙලකටයි අපි යන්න ඕනේ. එහෙම නැතුව සමහරක් වෙලාවට මේ යම් මේ සමහරක් අය මට ඇවිල්ලා හීනෙන් කිව්වා එහෙම නැත්නම් මට දෙවියෝ ආරවුඩ වෙලා කිව්වා ඒකෙන් තමයි මම මේ බෙහෙත හදාගත්තේ කියලා මේ ජනතාව මුලා කරන එකට මම හිතන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. මේක අඩුම ගන්න මම දේශීය වෙදකමට ගරහනවා නෙමෙයි. දේශීය වෙදකමෙන් මොකක් හරි දෙයක් හොයාගත්තා නම් ඒක ඇත්ත වශයෙන්ම විධිමත්ව අපි දන්නවා ආයුර්වේද පරීක්ෂණ ආයතන තියෙනවා. ඒ වගේම ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනය තියෙනවා. මේවා සම්බන්ධව හොයලා බලලා ඒවෙන් අනුමත කරලා දෙනවා නම් ජනතාවට මේක දුන්නට කිසි කමක් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ කටයුත්ත වෙනුවෙන් රජයේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ලෝකෙත් එක්ක අපි ගමන් කරන්න ඕනේ නම්. ඊට අමතරව මම හිතන්නේ මෙතුමා තවත් එක ප්‍රකාශයක් කෙරුවා. මේ අවස්ථානුකූල අපිට චෝදනාවක් කියලා කෙරුවා මේ අනික මේ වරාය සම්බන්ධව හුඟක් වෙලාට දැන් අපේ දේවල් අපි වික්කයි කියලා කතා කරුවානේ. දැන් වරාය ගැන හුඟක් වෙලාට දැන් මේ දවස්වල කතා කරන නිසා මමත් මේකට යමක් එකතු කරන්න ඕනේ. මොකද අපි දන්නවා දැන් ඔබතුමාලා මොනතරම් තර්ක කෙරුවා වුණත් මේක අවුරුදු 35ට කියලා කොහෙවත් තමුන්නාසල තාම ගිවිසුමක් හස්සන් කරලා නැහැ. කැබිනට් පේපර් එක විතරක් දාලා තියෙනවා. කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. මේක කෙලින්ම අදානි සමාගමටම දෙනවා කියන නම් වශයෙන්ම. ඒ වගේම අපි දැක්ක තෝවිත අබ්බේගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා වෘත්තීය සමිතියත් එක්ක මේක තමයි ඉන්දියාවේ අගමැති මෝදි මහත්තයත් කැමැත්ත පළ කරලා තියෙන්නේ. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා ඉඳන් මේගොල්ලෝ කතා බහ කරලා මේක අදානි සමාගමට දෙනවා කියලා තීන්දුව කරලා තියෙනවා. ඒ සම්බන්ධව කතා කරුවානේ. කතා කරුවාට ඔබතුමල්ලා හරි. ඒක හරි. ඒ ඔක්කොම හරි කතා කරුවා. නමුත් ඔබතුමල්ලා කිව්වේ කොහොමද මේට එන්නේ ඉස්සෙල්ලා මේ රටේ බින් අඟලක්වත් මේවා දෙන්නේ නැහැ කියලා. තමුන්නාසලා කියලා තමයි යාවේ. දෙන්නේ නැහැ කියලා කිව්වට අපි මේකේ අන්තර්ගතය තාම දන්නේ නැහැ. තමුන්නාසලා දෙන්නත් මම හිතන්නේ මේකේ අන්තර්ගතය දන්නේ නැහැ. මේ 35ට දෙනවයි කියලා තමුන්නාසලා කොහොත් කතා කළත් නැහැ. මම හිතන්නේ කැබිනට් පේපර් එකේ ඒ සම්බන්ධව සඳහනකුත් නැහැ. ඒ නිසා අපි ඒක ගැන කතා කරමු. අපි දන්නවා ඊට ඉස්සෙල්ලා ඉතිහාසයේ තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා තව එක ජැටියක් වික්කා. මොකද මේ CCT ජැටිය විකුණලා තියෙන්නේ එතුමා චීනෙට. එතුමා ඉන්න කාල සීමාව තුළ මහලකුට දැන් කතා කරුවට දේශීයත්වය ගැන අපි මේ කිසිම සම්පතක් විකුණන්නේ නැහැ කියලා. CICT ජැටිය සම්පූර්ණ වික්කේ චීනට. ඒක දෙන්න අවස්ථාවක් නැහැ. එහෙමනම් අපිට සම්පූර්ණයෙන් මොකක් හරි ගන්න කොන්දේසියක් දාගන්න. අවුරුදු 10න් හරි එහෙනම් අවුරුදු 35න් හරි බුදුමල්ලා තේරුම් නැති වරායක් හදලා ආයෝජනය කරපේක. මිලියන ගාණක් ණය කෙරුවාම මේක ණය ගෙවන්නේ කොහොමද? ගෙවන්න ක්‍රමයක් හොදා ගන්න ඕනේ තමයි ආයෝජනය කළා. බලන්න කියන්නේ තරහ නැතුව මේ ඒකෙන් ණය ගෙවපු ණය කොහාටද ගෙවි කියලා. බිලියන 1.5 නෑ ඒක බිලියන ඒක මම කියන්නේ කීයට ආණ්ඩුවේ තිබිච්ච ණය ඔබතුමාලා ණය ගත්තා. හරි ඔබතුමාලා එකදී පොදුවේ ණයන්නේ බල්කයක් එන. මේ චීනේ වරායට එකයි නෙළුම්කුලට ගත්ත එකයි ආයාපෝට්ටේට ගත්ත එකයි ඔක්කොම එන්නේ ලංකාවේ පොදු ණයක් හැටියට. ඒතකොට මේ පොදු ණයේ කොටසක් තමයි ගෙව්වේ මේකේ. මේ චීනට කියලා වෙන්නේ මේක මේ හම්බන්තොට අවුරුද්දට මේ මන්තුමා හම්බන්තොට වරායට කිලිවෙලා ණයක් වෙන්නේ නැහැ. ණය පොතට එකතු වෙනකොට අපි ගත්ත ණය ඔක්කොම චීනෙන් ගත්ත ණය ඔක්කොම එකට වෙලා තියෙනවා. වෙනත් ඒවලට කොහොම හරි ගෙව්වනේ. ඉතින් ඒ වාරේ කොහොමද ගෙව්වේ? කීයක් ගෙව්වද වාරේ කීයක්? මට ඒ ගෙවපු ගණන් ටික තමුන්නාසේ මේ වෙලාවේ මම අරන් ආවේ නෑ. අනිවාර්යයෙන්ම ඉතින් ගිය 2018 19 තමුන්නාසේ දන්නවනේ බාර ගන්නකොට කොච්චර ණය වාරයක තිබ්බද? ඉතින් හැමදාම ණය ගෙව්වනේ. ණය සම්පූර්ණයෙන් පොදුවේ ගෙවලා තියෙනවා. ඉතින් නිකන් අවුරුද්දක් ගන්න ණය නොගෙව ඉන්න පුළුවන් කමක් නෑ නේ. ණය ගෙවන්න දෙපෙන මන්තුමා. අපි ණය නොගෙව හිටියේ නෑනේ. ඉතින් මේ ණයත් අපි ගෙවුවා. ඉතින් මේ වගේ මම හිතන්නේ මම කියන්න අවස්ථාව තිබුණේ මොකද මේවා ඔක්කොම විකුණන්නේ නැහැ කියලා ආපු ආණ්ඩුව මේවා ටික දැන් විකුණපු එකයි ඉතිහාසෙත් මම විකුණපු එකෙත් මේ මතක් කරුවේ. ඊගාට රජින ජැටියත් විකුණේ ඔබතුමල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් ඇමතිවරයෙක් ඉන්න කාලේ තමයි රජින ජැටියත් විකුණලා තියෙන්නේ මේ කීල්ස් එකට. මధుරිතානගේ මන්ත්‍රීතුමා ඇත්තටම දැන් අපි මේ හැම තර්කයකම අපේ හැම ආණ්ඩු පක්ෂ විපක්ෂයේ ඒ අදහස් වලදී අපි හැමතිස්සෙම මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ අපේ රට ඊටම ශක්තිමත් ඒ වගේම හැම අතින්ම ලෝකයේ ඉහළ තැනට යන්න පුළුවන් රාජ්‍යයක් ගොඩනගන්න. එතකොට මට මොහොතක් දෙන්න මම පැහැදිලි කර ගැනීමක් කරන්නට. දැන් ඔබතුමාන් කිව්වා මේ දැන් අපේ නලින්ද ජාතිස හිටපු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක ආදානි සමාගම විතරයි සඳහන් වෙලා තියෙන්නේ කියන කාරණේ. ඒක පහුගිය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු කොහොනේ මම ඒක කියන්න මේ ප්‍රසන්න මොකද හේතුව දැන් අපිට දැන් ඒකට ඇත්තටම මම කැමතියි ඔබ ආයතනෙන් මේ මොකද මේක මේ පොඩි කොටසකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි
මේ ලොකු මාතෘකාවක් ඇත්තටම මේ කාරණාව. ඒක මම පැහැදිලි කරන්න දැන් අද අපිට තියෙන ලොකුම ගැටලුව මේ ඔබගේ මාතෘකාවද අද රට හෙට රයිට්. එතකොට අපි හැමදාම අද රට හෙට නම් හෙට කොහේද රට කියන එක අද කොහේද රට කියන එකේදී හැමදාම මේ ඇඟිල්ල දික් වෙන්නේ මේ දේශපාලඥයට. මොකද පහුගිය මේ නවක මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවල ඒ අදාළ කාරක සභාවල විවිධ තර්ක හොඳට ගැන නිරීක්ෂණය කරනකොට එක් කොටසක් ඉන්නවා අපිට ඒගොල්ලෝ හැමතිස්සෙම මග ඇරිලා තමයි යන්නේ. නමුත් අවසානයේ කාටුන් එකට එන්නේ ඒ ප්‍රතිපත්ති සම්පාදකයා දේශපාලඥයා. ඒ පාර්ලිමේන්තු 225ම අද හොරුයි කියලා කියන්නේ එක්කෙනෙක් එන්නේ 225ම හොරුයි කියලා කියනවා. හැබැයි මේ ස්ථිර විධායකයට මේ අපේ తాවකාලික විධායක එහෙම නැත්නම් ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අමතරව ස්ථිර විධායකයක් මේ රටේ තියෙනවා නිලධාරී කොටස නිලධාරීන් මේ රාජ්‍ය පාලනීය පිරිස. ඒතකොට මෙන්න මේ පිරිස මොකද මම ඒ කන්සල්ටේටිව් කමිටීස් වල ඉන්නකොට මම දැක්ක කාරණාව තමයි මොකද අපි මේ භෞතික ඉදිකිරීම ගැන භෞතික දේවල් ගැන අපි මේ කතා කරන වරාය හදන එක ගැන මහාමාර්ග හදන එක ගැන භෞතික දේවල් ගැන කතා කරන හැබැයි මෙන්න මේ භෞතික දේවල් කළමනාකරණය කරන්න මේවා ඵලදායී සහ කාර්යක්ෂම කරන්න ඒක රටට ලොකු ප්‍රගතියක් අත් කර දෙන්න අපි කොහොමද මේ යාන්ත්‍රය ක්‍රියාත්මක කරන්නේ කියලා අපි ප්‍රතිපත්ති හදලා කරනකොට ඒවා ක්‍රියාත්මක කරන පිරිස තමන්ම සාහසික ලෙස සූක්ෂම මොකද සියලුම පිරිස නෙමෙයි 14ක් දෙනා ඉන්නවා තීරණ ගන්න පිරිස් බොහොම සාහසික ලෙස මේ රාජ්‍යයට ලැබෙන ඒ මේ ආදායම එයම රාජ්‍ය ප්‍රතිපත්ති ගොඩක් වෙලාවට අකර්මණ්‍ය කළා හැමදාම ඉදිරියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. මම උදාහරණයක් කියන්නම්. මේ මෑතකදී කැලණිතිස්ස බලාගාරයේ ප්‍රධාන තීරණයක් ගන්න ඉංජිනේරුවරයෙක් හම්බුණා. ඒතකොට මම ඌට දෝෂාරෝපණයක් කළා කරේ ඇයි මේ ඕල්ටර්නේටිව් මේ සුනිත් මේ රිනියුවබල් එනර්ජි සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ඇයි මේ සූර්ය බලාගාර හදන එකට කෙනෙහිලිකම් කරන මෙච්චර ඇප්ලිකේෂන් 650ක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් හැමතිස්සෙම මොනවා හරි කළා මේ විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධයෙන් හැමතිස්සෙම හැම රාජ්‍ය මොන රාජ්‍ය පාලනයට ආවත් ඕගොල්ලෝ මේක කරන්න දෙන්නේ නැහැ. ඕ කිව්වේ අපි මේ දුප්පත් රටක් අපි මේ තුන්වන ලෝකේ රටක් අපිට ඕවට යන්න ඉස්සෙල්ලා මේ ගල්ලංගුර වලින් දුවන්න ඕන මේක ඩීසල් වලින් දුවන්න ඕන කියලා පැහැදිලිවම මොකද ඉදිරි පාර්ලිමේන්තු ඊළඟ කාරක සභාවල නංගන් එක්ක ඒ නිලධාරීන්ව මම මේ මොකද මම සියලුම තොරතුරු හොයාගත්තා මේ ඩීසල් බලාගාර නියෝජනය කරන කම්පැනි වලට සම්බන්ධයි තමයි සූර්ය බලාගාර වලට මේ දාන්නේ මේ ඇප්ලිකේෂන් දාලා ඊට පස්සේ අඩු කරන්න බැරි මුදල් වලට ටෙන්ඩර් දාලා ටෙන්ඩර් කාලයක් තිස්සේ ඇදලා සමහර ඉඩක් නැහැ මුකුත් කිසිම සම්බන්ධයක් නෑ මම හොයාගත්ත සියලුම විස්තර මම වගකීමකින් මොකද අපි රාජ්‍ය විදියට රාජ්‍ය ඕක යම් ප්‍රමාණයකට හරි අඩාල කරන්න තමයි මහජන උපයෝගිතා කොමිසම කියලා එකක් තියෙන්නේ. ඔව්. නෑ ඒක තමයි දැන් අපි දැන් ඒක තමයි අවශ්‍ය කරන්නේ. නෑ අවශ්‍ය කරේ නෑ නේ ඒක දැන් අවශ්‍ය කරන්නේ බෑදට එකට දැම්ම අවශ්‍ය කරනවා කියන්නේ. නෑ අවශ්‍ය කරේ නෑ ඒ ඇත්තටම නෑ මෙහෙමයි. ඒ මහජන උපයෝගිතා කොමිසම තිබුණත් දැන් ඒ මහජන උපයෝග නෑ මේ අපි මේ ඒක ඇත්තට මෙහෙම මහත්තයා බාජ් එකක් අර ඉන්නකො කියනකම් දැන් නමට කොමිසම තියෙන දැන් ඒක නතර මන්ත්‍රීතුමා දැන් අවුරුදු ගාණක් තිස්සේ දැන් අපි තර්කෙ මෙච්චරයි අවුරුදු ගාණක් තිස්සේ මේ සූර්ය බලාගාර වලට මොකද අපිට දැන් 2000 වෙනකොට අපේ රට යම්කිසි ඉලක්කයකට යන්න වෙනවා. ඒතර ඒ ඉලක්කයට යනකොට මේ මොකද්ද මේ මහජන උපයෝගිතා කොමිසමේත් වගකීම් කරාද ඒගොල්ලෝ? වගකීම් ඉටු වුණාද? ඒගොල්ලන්ට නෑ මං අහන්නේ ඒගොල්ලෝ කළා නෑ ඒක තමයි අයියෝ ඔබතුමාලේ කවුසි කරේ? නෑ ඉටු කරාද කියන එක අවශ්‍ය කරේ නෑ අපි මේ මට කියන්න ඒගොල්ලන්ටත් ටිකක් අමාරුයි මම කියන්නේ මෙහෙමයි ඒ කොමිසමුත් ඒ කමිසමුත් මේ මාෆියාව මේක කොටස්කාර විදිහට තමයි මොකද ඔබතුමා කියන්නේ හිටපු කට්ටිය කොටස්කාර ඉතා පැහැදිලිව මම කියනවා පැහැදිලිව රාහුල අතල්ගේ මොටි විශ්වවිද්‍යාල උපකුලපති මෙහෙමයි නංගන් වලින් නෑ මෙහෙමයි නංගන් වලින් මෙහෙමයි මම මේ වෙලාවේ නංගන් වලින් මෙතන කතා කරන්න බෑ නමුත් ඉතා පැහැදිලිවම නිලධාරී පැලැන්තිය එකතු වෙලා මේ දේ කරන්න ඉෂ්ට කරන් දුන්නේ මොකද මම කියන්නේ දැන් ඔබතුමාලාගේ විදුලි බල මණ්ඩලයේ නෑ
මෙහෙමයි. විදුලි බල නෑ මෙහෙමයි. මණ්ඩලය ඇති. පහුගිය කාලේ ඔය නමට තියෙන කොමිෂන් එකක්වත් වැඩ කරේ නෑ. නමට කොමිෂන්. ඔය කොමිෂන් නිසා තමයි නෑ ඔය කොමිෂන් මම වගකීමෙන් කියන්නේ මම ඒ වගකීම ගන්නවා. ඔය කොමිෂන් තමයි මේ රටේ මහජන උපයෝගිතා කොමිසම අනිවාර්යයෙන් මොකද මහජන උපයෝගිතා කොමිසම මෙච්චර කාලයක් මේ රටේ තිබුණා. එහෙමනම් ඒගොල්ලෝ මැදිහත් වෙලා මේවා කරන්නේ නැති අය මේවා කරන්නේ නැති නිලධාරීන්ට බාජ්‍ය ගෙනල්ලා නෑ මේවා කරන නිලධාරීන් ඒ වගේ එකක් දෙකක් වෙන්න පුළුවන්. නමුත් සමස්ත ක්‍රියාවලියේදී ඔය සියලුම කොමිෂන් ඔය සියලුම නිලධාරීන් එක සර්කල් එකකින් ඉඳන් එක පඩි පැකට් එකකින් ඉඳන් වැඩ කරේ. මොකද හේතුව මේ සියල්ලටම වග කියන්න ඕන ඔය පිරිසක් ඉන්නවා. මොකද මොන රජය බී වුණත් මේ රටේ දියුණුවට බාධා හැලලා තමන්ගේ වැඩේ කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ මම මොකද ඉදිරියේදී මම මේ වගකීමෙන් කියන්නේ මගේ සියලු තොරතුරු තියෙනවා. හැබැයි මහජන ඔබතුමා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හවුසි කරන්න මේක සාධාරණීකරණය කරන්න එපා. එහෙම ඒක තිබුණා නම් ඒක ප්‍රතිඵලය මොකද? දැන් ඔය බාජ් එකක ප්‍රශ්නයක් ඔය යම් කාරණා තියෙන පුළුවන්. සමස්ත ක්‍රියාවලියේදී අවසානයේ අපිට සූර්ය තාපය සම්බන්ධ සූර්ය බලාගාර අපිට අපේ ඉලක්කයට අපිට ඉදි කරගන්න බැරි වුණා. ඒක ප්‍රධානම වගකීමක් විතර මේ සමස්ත මොකද ඔය එක කොමිසම කතාන්දරේ විතර නෙවෙයි මේ ක්‍රියාවලියේ බොහෝ තැන්වල ඉන්නවා. සමහර වෙලාවට නමට කොමිසමේදී නිලධාරීන් දෙන්නෙක් හොඳයි ඉන්න පුළුවන්. නමුත් සමස්ත ක්‍රියාවලියේදී මොකද මම වගකීමෙන් කතා කරන්නේ මොකද මම ගාව සියලුම තොරතුරු සාක්ෂි එක්ක මම කතා කරන්නේ. මේ මාෆියා එක අපි දන්නවා. ඒ විදුලි බල මණ්ඩලේ. නෑ ඒක විදුලි බල මණ්ඩලේ විතර නෙවෙයි මේ අපේ මේ වෛද්‍යතුමා මේ සම්පූර්ණ ක්‍රියාවලිය තුළ මොකද විදුලි බල මණ්ඩලේ විතර ඇඟිල්ලදී කියලා වැඩක් නෑ. මේ විදුලි බල මණ්ඩලේ කියන්නේ එක ඒකකයක් විතරයි. එක කොටසක් විතරයි. මොකද මුදල් අමාත්‍යාංශයෙන් පටන් ගත්තාම මේ සමස්ත ඒ යාන්ත්‍රණයේ ක්‍රියාවලිය තුළම ඉන්නවා. ඔබතුමාගේ කාලය අවසන් වෙනවා. හරි බොහොම අපි නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමන් කියනවා කතාව ටිකක් කුණුසුම් චෝදනාවලුත් එල්ල වෙනවා. ප්‍රසන්න මේ දැන් ඇත්තටම අපි හිතමුකෝ යම් හේකින් පහුගිය 15 වෙනිදා වොෂින්ටන් වල රැස් වෙච්ච MCC අධ්‍යක්ෂ මණ්ඩලය ලංකාවට දෙන මේ ඩොලර් මිලියන 480 නතර කරේ නැහැ කියලා. අපි යම් හේකට උපකල්පනය කරමු. එතකොට ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් දේ මොකද්ද? පහුගිය ආණ්ඩුව ගිවිසුම සාකච්ඡා කරලා තිබුණේ රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක්. ඇමරිකාව බලගත්තු රටක්. අපිට මේකෙන් පිටපයින් විදියක් නැහැ. පහුගිය ආණ්ඩුව පටන් ගත්ත නිසා අපිට ඉස්සරහින් සිද්ධ වෙලා තියෙනවා. තිර පිටපත අපි ලියලා තියෙන්නේ. ඔව් කියයි කියලා JVP එක. මම කියන්න. පොඩ්ඩක් දැන් පොඩ්ඩයි. නැගෙනහිර ජැටියට දැන් ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක්. අපිට මේ මුකුත් කරන්න බෑ. නෑ ඒකත් ඔයගොල්ලෝ කියන්නේ මේ රෝහිත අබේගුණවර්ධන මේගොල්ලන්ගේ වරායම්මත ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවනේ. In the above context, the government of Sri Lanka informed the government of Japan and government of India that it will honor the MOC signed by the previous government. මේ මොකද කියන්නේ? මේ කැබිනට් පත්‍රිකාව. එතකොට කැබිනට් එක රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කරපු පත්‍රිකාව විතරක් නෙමෙයි. ජනාධිපතිතුමා ඉඳන් මුළු කැබිනට් මණ්ඩලෙම අනුමත කරා මේක. ගියාණ්ඩුව අස්සම් කරපු ඇග්‍රීමන්ට් එක අපට ගෞරවයක්. හදිසියෙන්වත් අදාන ඉවත් වුණොත් එහෙම මේකෙන් අන්න බලන්න අපි දේශ ප්‍රේමීන් හැටියට වරාය බේරගන්න අපි තමයි මැදිහත් උනේ කියලා කියනවා. හරිද? ඕක තමයි MCC එකට කිව්වේ. දැන් කියනවානේ මේ ලාභ ගන්න කියලා විකුණන මේ දෙන්නේ CICT එකට. දැන් ගරු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ සමානයි කියලාද කියන්නේ මම කියන්නේ ඔබතුමාලා කියලා කතාවට නෑ ඔබතුමා MCC එකට විරුද්ධව කතා කරපු කෙනෙක් හැටියට සංසන්දනය කරන්නේ. වෙච්ච වැඩේ මම කිව්වේ. ඒ විතරක් නෙවෙයි. පොඩ්ඩක් ඉන්නකො. දැන් මේ රෝහිත අබේගුණවර්ධන වරාය ඇමතුමා කියනවා වරාය උත්පාදනය කරන ආදායම් වලින් දැනට අපි 124.8ක් ණය හැටියට ගෙවනවා කියලා. ඒ කියන්නේ 7 1. CICT එක හැදුවේ මොකටද ඒගොල්ලෝ? දැන් CICT එක දෙනකොට කිව්වේ මොකද්ද? ඒක ඒගොල්ලෝ සංවර්ධනය කළා අපිට ලාභ වෙනවා කිව්වා. කො වෙලා නැහැනේ. 125ක්ම පාඩුවනේ අපි දැන් අපි වරායෙන් හොයන ආදායමෙන් 125ක් අපි ණය හැටියට ගෙවනවානේ. මන්ත්‍රීතුමා දැන් විදේශීය ණය ඩොලර් මිලියන 328යි. CICT එකේ වාර්ෂික බදු කුලිය හම්බ වෙන ඩොලර් මිලියන 5ක ඒ වගේම ඩොලර් මිලියන 5යි. හැම කන්ටේනර් එකකින්ම මිනිමම් ඩොලර් 5කට වැඩිය මේ එකක් ගෙවනවා. ඔබතුමා හිතන්නේ නැද්ද CICT එක ඊට අමතර නෑ මම මේ කියන්නේ අපි හදලා ගත්තා නම් නැව් ටික ගෙනල්ලා අපිට ඊට ඒක තමයි දැන් අපිට ඒ නෑ අපි ඒ
ආයෝජනය කරේ නැහැ. ඒගොල්ලෝ 100% ආයෝජනය කරේ. ඉතින් වෙලා නැහැනේ දැන්. අපිට එන්නේ නැහැනේ ආදායමක්. දැන් ඔබතුමා කියන $5 එන්නේ කියලා. නෑ ඊට අමතරව රොයල්ටි එක. ඊට අමතරව දැන් හාබර් ටනේජ් එකකට ඒ වගේම දේශීය කන්ටේනර් කොට බෑමකට පාර දීමකටම ඒ වගේ සමස්ත ක්‍රියාවලියේදී අපි මුදල් ආයෝජනය නොකලත් අපිට විශාල ආදායමක් මේ වරාය මේ බාලුන් ඔපරේෂන් එකෙන් හම්බ වෙනවා. ඔබතුමා දැන් මේ පාර්ලිමේන්තු කාර්ක සභාවට ගියාට පස්සේ කියවන්න මුදල් අමාත්‍යාංශයෙන් කියනවා වරාය වැඩ කරන සේවකයන් 10000කට ආසන්න ප්‍රමාණයකට දැන් වරායෙන් පඩි ගෙවා ගන්න බෑ කියලා. ලෝකේ කාර්යක්ෂමතාවයෙන් 22 වෙනි තැන ඒක තමයි දැන් මම කිව්වේ ආපහු අර එහෙම කියන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගැන තමයි මම මේ කතා කරේ ඊට පස්සේ. ඒතකොට ඒක ඔබතුමාලගේ වැඩක්. නෑ ඒක තමයි. මුදල් ඇමතිවරු හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති අවුරුදු 10ක් විතර. ඒගොල්ලෝනේ හිටියේ. ඒක ඒගොල්ලෝ බලා ගන්න. ඒ කාලේ හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් දැන් කොහෙද? දැන් කො? ජනාධිපති ලේකම්. අන්න බන්දුරුගොඩ මහත්තයා බයිනවා අපිට වැඩක් කරගන්න දෙන්නේ නැහැ කියලා. ආන් එයාට ඒ කියන්නේ විමල් විවරවංශ ඔබතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ දැන් മന്ത്രിතුමා එතුමා කිව්වා 2014 අග වෙනකොට ආර්ථික ඝාතකයා කිව්වා. අන්න ඒ ආර්ථික ඝාතකයා අද ජනාධිපති ලේකම්. මහින්ද මහත්තයා කියනවා සමහරව මම අස්සම් කරලා දන්නෙත් නැහැ කියලා. ස්වාමීන් චෝදනාවක් ලක් වෙච්ච PUCSL එකට ওই මහජන උපයෝගිතා කොමිසම හොසි කරන්න මං හිතනවා මහින්ද මහත්තයා දන්නේ නැහැ කියලා. 2002 දී ඒ ඔක්කොම අස්සම් කළා ගෙනාවු කොමිසමක් තමයි යෝක. කොමිසම් වලට බය වුණාට හැම කොමිසම විසික් කළා හරියන්නේ නැහැ. ඒතකොට මම කියන්නේ ඔබතුමා කියන ඩොලර් මිලියන 5ක් එනවයි කියලා. ඩොලර් මිලියන 328ක් අපි විදේශ ණය වරායෙන් විතරක්. රුපියල් බිලියන 11ක් දේශීය ණය. මේකෙන් තමයි මේක හැදෙන්නේ. එතකොට CIC ටික දීලත් අපිට ලාභයක් වෙලා නැහැනේ. ජෝන් කීස්ලාට SAG ටික දීලත් ලාභ වෙලා නැහැනේ. වරාය සේවකයෝද කියන්නේ මොකද්ද? අපි සල්ලි දාලා මේක කරමු අපිට ලාභයක් ගන්න පුළුවන්. ඇත්ත. ලෝකේ 22 නම් කාර්යක්ෂම වරායක් නැව් වෙනවනම් ඔය බොරු කතා කියන්න එපා මන්ත්‍රීතුමා. අපට ෂිපින් කම්පැනි නැහනේ. අපි එහෙම තිබුණා කියලා නැව් වෙන්නේ නැහැ. කොළඹ වරායට එන්නේ බඩු ප්‍රති නැව්ගත කරන්න. ඒක මගහැරලා යන්න බෑ. හරිද? ඒක මගහැරලා යන්න බෑ. ඒ නිසා ඉන්දියාවට සිද්ධ වෙන අනිවාර්ය නැව් මෙහාට එන්න. හැබැයි ඔබතුමාලා අර රත්තරන් බීජාන කිකිරියගෙන් ඉක්මනට පිටරේ ගන්න මොකද කරේ? බඩ බැලුවා. බඩ බලපෙකයි සිද්ධ වුණේ. ඒ නිසා මුකුත් නැහැ. හැබැයි කිකිලිව ආරක්ෂා කරගත්තොත් එහෙම ඒකි බිත්තර දානවා රත්තරන් බිත්තර. එහෙම යන්න ඕන ආණ්ඩුවක්. අපි කිකිලි නේ අපි කිකිලියෝ ඉන්න කූඩුව ආරක්ෂා කරනවා. කෙටි විරාමයකට ගිහින් අපිත් එක්ක කතා බහට එකතු වන්නේ ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය DP හේරත් අමාත්‍යතුමන් ඒ වගේම මధుර විතානගේ මන්ත්‍රීතුමන් විපක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මන්ත්‍රීතුමන් සහ ජාතික ජන බලවේග නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නනින්ද ජයතිස්ස මන්ත්‍රීතුමන් ඔබතුමන්ටයි තිබෙන්නේ අවසානයේ ප්‍රසන්න පහුගිය මහමැතිවරණයේදී මේ ආණ්ඩුව බලයට පත් කරන ඡන්දයපු ලක්ෂයක් 9ක් ජනතාව මං කියන්නේ උන් රැවටුණා නෙමෙයි. ඔවුන් මොලේ නැතුව ඡන්ද දුන්නා නෙවෙයි. ඇත්තට මේ ජනතාව කියලා කියන්නේ මේ රට ගැන ආදරයක් තිබෙන අය. ඔවුන් බලාපොරොත්තු වුණේ විකුණපු දේවලුත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආණ්ඩුවෙන් පවරගනී කියලා. එහෙම බලාපොරොත්තුවක් සහිතව ඡන්ද දීපු ජනතාව තමයි අද යම් වික්ෂිප්තභාවයකට පත් වෙලා ඉන්නේ. මොකද්ද මේ වෙන්නේ කියලා. අද ඉන්දියාවත් ඇමරිකාවත් මේ රටට ඇඟිලි ගහන විදිය අපිට පේනවා. වරාය නැගිනර ජැටිය පිටිපස්සේ ඉන්නේ අදානි සමාගම. අදානිත් එක්ක එකතු වෙලා ඉන්නේ පහුගිය දවස්වල සීනි වලින් ලොකු ලාභයක් ගත්ත, පොල් තෙල් වලින් ලොකු ලාභයක් ගත්ත විල්මා සමාගම. විල්මා තමයි අදානිගේ ලංකාවේ ව්‍යාපාරික සහකාරයා. ඔහු තමයි පහුගිය කාලේ මේ ආණ්ඩුවේ ඡන්ද කැම්පේන් උදව් කරේ. ඉන්දියාවට ඕනකම තිබෙන්නේ අපේ රට අඩපණ කරලා ඔවුන්ට මේ නාවික කේන්ද්‍රයේ බලය අත්පත් කරගන්නට. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ කටුවාපිටියේ බෝම්බ පුරගත්ත බෝම්බකරුවාගේ බිරිඳ සාරා සයින්ද මරුතුවල අර ප්‍රහාරයේදී පැනගත්ත ඉන්දියාවට වෙච්ච දෙයක් නැහැ. අඩු ගානේ ඇය ගෙනා ගන්න තාම වැඩපිළිවෙලක් නැහැ. තොරතුරු ලැබුණ ඉන්දියාවෙන් මේකට සම්බන්ධ කවුද කියන එක හොයාගෙන යනකොට පේනවා මොන උමනාවෙන්ද මේක කරලා තිබෙන්නේ කියලා. ඒ නිසා මේවා නිකන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. අපිට වරාය නැති වෙනවා. කොළඹ වරායේ තිබෙන විශාල නැව් වෙන්න පුළුවන් පර්යන්ත දෙකම අද එකක් චීනට අනිත් එක ඉන්දියාවට අයිති. අපිට මොකුත් නැහැ. හම්බන්තොට වරාය චීනට අයිති. කොළඹ ත්‍රිකුණාමල වරාය ළඟ වටිනම් බිම් කඩක් ඉන්දියාවට අයිති අවුරුදු 18ක් තිස්සේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගහපු ගිවිසුම 2002
මේ ආණ්ඩුවට දැන් ඕන මං කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා මේක පවර ගන්න පුළුවන් කියලා 2011 දී තුනෙන් දෙකක් තියෙනවා ඕන ගිවිසුමක් ඔහොසි කරන්න පුළුවන් ඒ ගිවිසුම බදු ගිවිසුම හරියට අත්සන් කළාත් නෑ ඒ කාලේ ගන්න පුළුවන් මම කියන්නේ අපේ රට තියෙන භයානක තැනක මම මේ රටේ විශේෂයෙන් මේ ආණ්ඩුව පත් කරන ඡන්දය ජනතාවට ආරාධනා කරනවා ඡන්දෙ දුන්නත් මේ විකුණන විකිණීමට එරෙහි වෙන්න කියලා මේ එක පැත්තකින් වනාන්තර ඩෝසර් කරනවට ඒ වගේ මේ රටේ ජාතික සම්පත් විකුණනට එරෙහිව ඔබේ හඬ නගන්නට ඕන. මේ අපි කාගේත් රට. අපිට වෙන යන්න තැනක් නැහැ. ඔබ ඉදිරියට ආවොත් මේ රට බේර ගන්නට පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරන හැම දිනාටම අපි මහා ජනපෞරක් වෙලා මේ රට මේ විකුණන ජාතික සම්පත් විකුණන අපේ නිධානය හොරා කන මේ වැඩ පිළිවෙලට එරෙහිව අපි එකතු වෙමු කියලා. මధుර විතානගේ මන්ත්‍රීතුමා මිනිත්තු 2ක කාලයක් තමයි. ඇත්තටම මේ විපක්ෂය විතින් කියන සුපුරුදු කුහක ඒ වගේම ඒක ද්වේෂ සහගතව කරන්නේ ප්‍රකාශ මම තරයේ හෙලා දකින්නවා ප්‍රතික්ෂේප කරනවා මොකද අපි බලයටපත් උනේ විශාල ජනවාරමක් එක්ක ඒ වගේම ජනතාව අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුවා ඒ අනුව අපි මේ මාතෘ භූමියට අගතියක් වෙන කිසිම ගිවිසුමකට හෝ කිසිම එකඟතාවයකට යන්නේ නැහැ. ඒ වගේම මේ නාවක සහ ගුවන් කලාව සම්පූර්ණයෙන්ම ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලේ. මොකද මේ 1985 ජය බහලු ටර්මිනල් එක හැදුවට පස්සේ ඉතුරු සියලුම ටර්මිනල් ඒ වගේම වරාය සංවර්ධන ගුවන් ජාත්‍යන්තරයේ සංවර්ධන සියල්ලම කරේ අපි. ඒ වගේම ඉදිරියටත් මේ සංවර්ධන කටයුතු තවත් ඉතා ඵලදායීව සහ කාර්යක්ෂමව ඉතාමත් හොඳ උපාය මාර්ගිකව අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මම මේ වෙලාවේ ජනතාවට කියන්න කැමති අද පසුගිය දිනක මහා බ්‍රිතාන්‍ය එංගලන්තයේ ඇතිවෙච්ච ඒ කෝවිඩ් වෛරසෙන් නව ප්‍රවණතා ප්‍රභේදයත් එක්ක ජාත්‍යන්තර කැළඹීමක් ඇති වෙලා තිනවා දැවැන්ත විදියට. ඒ වගේම සියලුම රටවල් ඒ තමන්ගේ මේ ප්‍රවාහන කටයුතු ගුවන් මාර්ග නවතා දමා තිබෙනවා. ඒ වගේම අපේ රට අපි තවදුරටත් මේ කොරෝනා වසංගතය තුළ විශාල අභියෝගවලට මුහුණ පාලා තියෙනවා. හැබැයි ඒ කෙසේ වුණත් අපි මේ කොරෝනා වසංගත ඉවර වෙන දවස කවදද කියලා පැහැදිලි නොවුණත් අපි ජනතාවගේ ආරක්ෂාව දිවි හිමියෙන් ආරක්ෂා කරගෙන ඒ වගේම ජනතාව මේ බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මොහොත වෙන විට 2015 නැවතින සියලුම වැඩසටහන් ඒ වගේම ව්‍යාපෘති නැවත වතාවක් ක්‍රියාත්මක වෙලා මේ කොරෝනා වසංගතයට අපේ රට පාලනය කරන්න නොදී රාජ්‍ය මැදිහත් වීම තුළ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඉතාම ශක්තිමත් ලෙස අපි මේ රට ඉදිරියට ගෙනියනවා කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි මන්ත්‍රීතුමා. සුජිත් සංජය මන්ත්‍රීතුමනි ඔබතුමන්ගේ මිනිත්තු 2ක කාලය. ඔව් දැන් මේ අවස්ථාවේ අවසාන මිනිත්තු දෙකේ මට ප්‍රකාශ කරන්න තියෙන විශේෂයෙන්ම මේ රජයේ කෙරේ ලොකු විශ්වාසයක් තියලා 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. නමුත් අද මේ කොරෝනා වසංගතයත් එක්කත් ඊට අමතරව ආණ්ඩුවේ තියෙන අකාර්යතාවයත් එක්ක අද රටේ ජනතාවගේ ජීවන වියදම අහස උසල නැගලා තියෙනවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මම මේ ආණ්ඩුවේ ඉන්න නියෝජ්‍ය ඇමතුමාගෙත් ඒ වගේම මේ මන්ත්‍රීතුමාගෙනුත් ඉල්ලා හිටින්න කැමතියි. අඩුම ගානේ මේ රජයෙන් ඉල්ලා හිටින්න කැමතියි මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් අද ඇති කරන්න. ජනතාව අද බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම මේ ජීවන වියදම අඩු කරන්න රජයේ විසින් යම් පියවර ගණනාවක් ගත්තා. නමුත් ඒ එකක්වත් සාර්ථක වෙලා නැහැ. අපිට මතකයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම නාරහෙපිට ආර්ථික මධ්‍යස්ථානට ගිහිල්ලා සහල් මිල අඩු කරන්න විවිධ අයත් එක්ක සාකච්ඡා කෙරුවා. ඒ වගේම පාරිභෝගික අධිකාරී සභාපතිතුමා ඇතුළු නිලධාරීන් ගෙනල්ලා සහල් මෝල් හිමියෝ ගෙනල්ලා ඉවරලා සාකච්ඡා කෙරුවා. ඒ වගේම ගැසට් නිවේදන 5ක් 6ක් ගැහුවා. මේ එකකින්වත් ජනතාවට සාහනයක් සිද්ධ වුණේ නැහැ කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම අපිට මතකයි පරිප්පු සැමන් මේ කොරෝනා මුල් වටේදී අඩු කරලා දෙනවා කියලා ගැසට් එකක් ගැහුවා. ඒකවත් මාසයක් පවත්වාගෙන යන්න පුළුවන් කමක් මේ රජයට ඇති වුණේ නැහැ. එහෙමනම් අද අපි දන්නවා දවසින් දවස මම හිතන්නේ ජනතාවට හිතා ගන්න බැරි විදියට මේ ජීවන වියදම එහෙම නැත්නම් බඩු මිල අහසුතර යන අවස්ථාවක්. ඉතින් මම ඉල්ලා හිටින්නේ කැමති තවදුරටත් ආණ්ඩුව විශේෂයෙන් මේ ජනතාවට සහන දෙන්න කතා කරන සෞභාග්‍ය දැක්ම ගැන කතා කරනවා. ඒ දැක්ම ගැන කතා කරනවා නම් මේ ජනතාව තමයි පළවෙනි. මොකද ජනතාව වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. මේ ජනතාවගේ මුදල් පාලනය කරලා මේ ජනතාවට සහනයක් සලසන්නේ කියලා තමයි මම ඉල්ලා හිටින්නේ.
එහෙම නැති වුණොත් අපි ජනතාවත් එක්ක ඉදිරියේදී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන්න අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක අපි ඉදිරියේදී කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕන. එමතුමනි ඔබතුමන් තමයි අවසාන මිනිත්තු දෙක. ස්තුතියි විශේෂයෙන් සියත නාලිකාවට සුලිය වැඩසටහනට ඒ වගේම ඔබතුමාට ප්‍රසන්න ජයසිංහ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ විදිහට මහජන මතය පිළිබඳව විනිශ්චයකට එන්නට අපිට අවස්ථාවක් ලබා දීම පිළිබඳව විශේෂයෙන් පෞද්ගලිකව අපි ගරු කරන සුජිත් සංජය පෙරේරා මැතිතුමත් වෛද්‍ය නාලිනී ජයසිංහ මැතිතුමත් කොළඹ නැගෙනහිර පර්යන්තයේ කරේ තියාගෙන මේ කාලේ පුරාවටම දඟලපු දැඟලිල්ල හාස්‍යජනකයි. විශේෂයෙන් ගෝලීය හෙව හිතන රටක් හැටියට ඉන්දියාවේ පවා නැව් ලංකාවේ වරායට ගේන්න පුළුවන් විදිහේ උපායමාර්ග ක්‍රියාමාර්ගයක් තුළ නැගෙනහිර පර්යන්තය දියුණු කරන්න අවුරුදු 35කින් ඒ ගනුදෙනු ඉවර කරන්න ඒ දැටි දියුණු කරලා ඉන්දියාවේ නැව් පවා කොළඹ වරායට ගෙනල්ලා ආර්ථික වටිනාකමක් අපේ ජාතිකාට එකතු කරන්න යන වැඩ පිළිවෙලයි අපි ක්‍රියාවට නැමෙන්නේ. ඒ වගේම වගකීතු ආණ්ඩුවක් හැටියට ලක්ෂ 69ක් ඡන්ද දුන ජනතාවගේ ගෞරවය රැකගනිමින් කටයුතු කරන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් අපේ ආණ්ඩුවක් තියෙන වෙලාවක අපිට තියෙන වගකීම් තමයි විනාශ වෙච්ච ආර්ථිකය ගොඩ ගන්න. 2005 ආරම්භ කරපු ගොඩනගපු රට නැවත විනාශ වෙච්ච 2015 ජනවාරි 8 ඉඳලා කඩාගෙන වැටිච්ච ආර්ථික රට ගොඩ ගන්න. අපේ ආධ්‍යාත්මික දියුණුව කරන්න, ජාතීන් අතර සමගිය ඇති කරන්න, හැමදෙනාම එකාමන්ව හිතලා කටයුතු කරන සමාජයක් හැදීමේ වගකීම අපිට තියෙනවා. ආර්ථිකයට අපි වටිනාකමක් දෙන්න ඕනේ. විරැකයාව දුරු කරන්න ඕනේ. උපාධිදායන රැකියාව දුන්නා වගේ ලක්ෂයක් අඩු ආදායම් ලාභෙන් රැකියාව දුන්නා වගේ මේ සංවර්ධන ප්‍රවේශර ජනතාව එකතු කරගන්නත් අර මහ බැංකු මංකොල්ලා කාලා ක්‍රියාත්මක වෙච්ච දූෂිත පාලන ක්‍රම ඉවත් කරන්නත් ඒ වගේම සහරාන්ලා නිර්මාණය කරලා අන්තවාදී මේ සමාජය තුළ නිර්මාණය කරපු ක්‍රමවේද වෙනස් කරන්නත් රටේ අනාගත දැක්ම කරා දියුණු වෙන ලෝකේ රටවල් එක්ක කොරෝනා උදරින් මොදවාගත්ත සමාජයක් රටක් ඉස්සරහට අරගෙන යන්නට අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ජනතාව ලබා දුන්නු සහ විශ්වාසනීය දායකත්වයේ අවමල් රේණුවකවත් පළුද්දක් ඇති නොවන විදිහට මේ ආණ්ඩුව ඉදිරියට කටයුතු කරන සූදානම් වෙන බව විශේෂයෙන් මතක් කරමින් පට්ටබල් බොරුගතමින් සමාජ දාලා මගින් අපේ ආණ්ඩුව අපගීත්මත්පත් කරන ඒ ක්‍රියාකාරකම් අනිවාර්යයෙන් හෙලා දකින බවත් මතක් කරමින් මගේ කතාව මෙතකින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. අද අපි සුරිය කාලීන දේශපාලන සංවාද සටහනෙන් කතා බහට ලක් කරේ වර්තමානයේ රටක් විදිහට අපි මුහුණ දී තිබෙනා වූ අභියෝගයන් පිළිබඳව රට අද සහ හෙට යන මෙයින් අපේ කතිකාවට අද ආරාධනා කරේ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මැතිතුමන්ට, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී මధుර පිතානගේ මැතිතුමන්ට, සුජිත් සංජය පෙරේරා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමන්ට මෙහෙම ස්තුතියි ඔබතුමන් සියලු දෙනාට. අපි සූදානම් වන්නේ සුලිය කාලීන දේශපාලන කතිකාවෙන් අද දිනේ සමුගෙන යන්නට ලබන බදාදා හමු වෙමේ බලාපොරොත්තු වෙයි. සෝදායි මාත්‍රකාර. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.